හරි. උදාහරණ මොනවද මේ අවශ්‍යතාව වලට උදාහරණ? අපි ලියමු උදාහරණ. පළවෙනි එක තමයි ආහාර. ආහාර. දෙවෙනි එක ඇඳුම් පැළඳුම්. තුන්වෙනි එක අපි කියනවා වාසස්ථාන. තව විදියක් කියන වාසස්ථාන නැත්තම් නිවාස. නේද? නිවාස. ඉගෙන මිනිස්සෙක් නැත්තම් යාචකයෙක්ට හරි ඉන්න තැනක් ඕනනේ නේද? යාචකයෙක් හරි වැටිලා ඉන්න තැනක් තියෙනවා. අපිට උතන බස් ස්ටෑන්ඩ් එක. ඒතකොට මේ යාචකයාගේ අපි කියන්නේ හිඟන්න කියලා. හිඟන්නගේ වාසස්ථානේ මොකක්ද? එයා ඉන්න බස් ස්ටෑන්ඩ් එක. එතකොට පුතේ මේ තමයි අපි අපේ තියෙන මූලිකම මිනිස් අවශ්‍යතා ටික. තේරුණාද? මෙන්න මේ කියන තුන්දෙනාව සම්පූර්ණ වුණාට පස්සේ තමයි අපි අනෙකුත් අවශ්‍යතා වලට යන්නේ. තේරුණාද? හරි. මෙන්න මේ කියන තුන්දෙනා සම්පූර්ණ වුණාට පස්සේ තමයි අපි අනෙකුත් දේවල් වලට යන්නේ. හරි. ඒ නිසා මෙන්න මේ තුන්දෙනාගෙන් සංගලවරණක් දාලා ඉගෙන ගන්න මූලික මිනිස් අවශ්‍යතා කියලා. මූලික මිනිස් අවශ්‍යතා. තේරෙනවද? මේ තමයි පළවෙනි තුන්දෙනා. ඒ නිසා අවශ්‍යතා වලට උදාහරණ මොනවද කියලා ඇහුවොත් ඔයා ඉස්සෙල්ලාම ලියන්නේ මේ තුන්දෙනාව. ඊට පස්සේ අනිත් කට්ටිය අපි ලියමු. තේරුණාද? හරි. මීට අමතරව තව අවශ්‍යතා කීපයක් තියෙනවා. අපි ඒ ටිකත් ලියාගමු. ඒ ටික ලියාගත්තා. මේ ටිකේ අපිට වැඩිම ඕන වෙන්නේ මොකක්ද? සෞඛ්‍ය. එයාවත් ලියන්න සෞඛ්‍ය. ඊට පස්සේ අධ්‍යාපනය. මේ ටිකේ හැබැයි බිඳුවට වැටලා තියෙන එක. අධ්‍යාපනය. ඊට පස්සේ ආරක්ෂාව. ආරක්ෂාව. තේරුණාද? ආරක්ෂාව. තව අපිට ගන්න පුළුවන් ප්‍රවාහනය. නේද? වාට අල්ලපු ගෙදරට යන්න හරි වගේ කකුල් දෙක ඕන වෙනවනේ නේද? ප්‍රවාහනය. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් sannivedana. ගොළුෙක් විදියට ඉන්න පුළුවන්ද? හැබැයි ගොළුෙක් වුණා sannivedana කරනවා. ගොළු කෙනෙක් වුණා කතා කරන්න බැරි වුණා එයාගේ ඉරියව් වලින් sannivedana කරනවා. අනිවාර්යම ඔටෝමැටිකලි වෙන දෙයක්. තේරෙනවද? sannivedana. තව අපිට අන්තිමට ගන්න පුළුවන් විනෝදය. අපි විනෝදයට කැමති නේද? කවුරුත් දුකින් ඉන්න ආස නැහැ. විනෝදෙන් ඉන්න, සතුටින් ඉන්න කැමති. ඒ නිසා මේ විනෝදය කියන දේ අපේ මූලික අවශ්‍යතාවක් කියලා. තේරුණාද? දැන් මම කිව්වනේ මේ ටික ඔයගොල්ලෝ ලියා ගන්නකො. මම කිව්වනේ මේ තුන් දෙනා සම්පූර්ණ වුණාට පස්සේ තමයි අපි අනිත් කට්ටියට යන්නේ නේද? උදාහරණයක් විදියට අපි ඇඳුමක් නැතුව ඉගෙන ගන්න යනවද ඉස්කෝලේට? නැහැනේ නේද? අපිට ඉන්න තැනක් නැතුව අපි ගහක් යට ඉඳගෙන අපි යනවාද මේ විනෝද වෙන්න කොහේ හරි? නැහැ. ඒ නිසායි මම කිව්වේ මෙන්න මේ මූලික තුන්දෙනා සම්පූර්ණ වුණාට පස්සේ තමයි මෙන්න මේ අනිත් කට්ටිය ගාවට අපි යන්නේ. මේ තුන්දෙනාම සම්පූර්ණ වෙන්න ඕන නේද? දැන් ආහාර නැහැ. හරි. ඔයා හිතන්න ඔයාට උදේටත් කන්න නැහැ, දවල්ටත් කන්න නැහැ. මේ රෑ ඉන්නේ 9 අවුරුවෙන් වතුර බිබී. එහෙම තියෙද්දි ඔයා යනවාද කොහේ හරි විනෝදෙන්න යාළුවෙක් එක්ක සෙල්ලම් කරන්න බැට් එකයි බෝලේ අරගෙන? නැහැ. ඒ නිසායි මම කියන්නේ මෙන්න මේ මූලික තුන්දෙනා සම්පූර්ණ වෙලා ඉන්න ඕන මේ අනිත් කට්ටියට යන්නේ. මේ තුන්දෙනාම ඕන. අනිත් කට්ටියට යන්නේ මේ තුන්දෙනා සම්පූර්ණ වෙලා තියෙනවා. හරිද? හරි. දැන් ඊළඟට අපි ඉගෙන ගමු මොනවද මේ අවශ්‍යතාවල තියෙන ලක්ෂණ. මේ අර්ථ ලියන්න ඊළඟ අනුමාතෘකාව මම මෙතන ලියමු අවශ්‍යතාවල ලක්ෂණ. අවශ්‍යතාවල ලක්ෂණ. මම ඔයගලන්ට නෝට් ලියාගන්න එක දෙයක් කියන්නම් අපි සහ ගොඩක් අය අපි දක්වන විදිය මේ
මාත්‍රිකාව ලියද්දී අනු ප්‍රධාන මාත්‍රිකාව සහ අනු මාත්‍රිකාව ලියද්දී වෙන පාට පෑනක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ වා නිල් පාටේ සාමාන්‍ය විදිහට ලියනවා අඩුම තරමේ මේකට කළු පාට පෑනක් ගන්න. මාත්‍රිකාව ලියන්න වෙනම පෑනක් තියාගන්න. හරිද? ගොඩක් පිළිවෙලයි ඒක. ඒතකොට එකපාර අපිට මාත්‍රිකාව. ඒක හොඳට ලියන්න නිකන් ලා පාට පෑන් වලින් ලියන්න එපා. තද පෑනකින් ලියන්න. හරි? හරි. අවශ්‍යතාවල ලක්ෂණ. පළවෙනි ලක්ෂණය තමයි ලියන්න අත්‍යවශ්‍ය වීම. අත්‍යවශ්‍ය වීම. අපිට අවශ්‍යතාවක් කියන දේ අනිවාර්යම ඕන. අත්‍යවශ්‍ය නැතුව බෑනේ කෑම නැතුව ඉන්න බෑ. ඇඳුමක් නැතුව ඉන්න බෑ. නේද? වාසස්ථානයක් නැතුව ඉන්න බෑ. ගයක් නැතුව ඉන්න බෑනේ. අඩුම තරමේ අර කවුරුවත් නැති දරුවෙක්ටවත් ඉන්න මේ අනාථ නිවාසයක් හරි තියෙනවා. ආයික අපි කියන්නේ අවශ්‍යතාව කියන එක අත්‍යවශ්‍යයි. හරිද? දෙවෙනි එක ලියන්න පොදු වීම. පොදු වීම. හැමෝටම පුතේ මේ අවශ්‍යතාව කියන දේ දැනෙනවා. නේද? මටත් බඩගින්න දැනෙනවා, ඔයාටත් බඩගින්න දැනෙනවා. නේද? ලෝකේ ඕනෙම මිනිස්සෙක් ගත්තොත් එයාට බඩගින්න දැනෙනවා. ඒ නිසා එයාට ආහාර ඕන. මටත් ඇඳුම් ඕන, ඔයාටත් ඇඳුම් ඕන, ලෝකේ ඕනම මිනිස්සෙක්ට ඇඳුම් ඕන. වැඩි ජනතාව වුණත් අඩුම තරමේ කොළ ටිකක් හරි ගස්වල කොළ ටිකක් හරි දාගෙන කවර් කරන් ඉන්න. ඇඳුමක් එපේ. හරිද? අනිත් එක වාසස්ථාන. ඉන්න තැනක් ඕන. මටත් ඉන්න තැනක් ඕන, ඔයාටත් ඉන්න තැනක් ඕන. පාරේ ඉන්න බෑනේ නේද? සෞඛ්‍ය ගත්තොත් අපිට මේ ටිකේ අනිවාර්යම ඕන දේ නේද? ඒ කියන්නේ පොදුයි කියලා කියන්නේ මොකක්ද? මේක හැමෝටම දැනෙනවා. හැමෝටම මේක එක වගේ. තේරෙනවද? පොදු වීම. හරි. ඊළඟ එක්කෙනා ලියන්න ඊළඟ ලක්ෂණය නිර්මාණය කළ නොහැක. නිර්මාණය කළ නොහැක. මේ අවශ්‍යතා කියන දේ අපිට අලුතෙන් හදන්න බෑ. මේ ඉබේටම ඇති වෙච්ච දෙයක්. දැන් බඩගින්න අපි ඉපදෙද්දිමනේ බඩගින්න අරගෙන ආවේ නේද? මේව අලුතෙන් අපිට හදන්න මේ මං අවශ්‍යතාවක් අලුත් අවශ්‍යතාවක් හදා ගන්න ඕනේ කියලා ඒක අපිට අලුතෙන් හදා ගන්න බෑ. ඒ නිසා අපි කියනවා මේව නිර්මාණය කරන්න බෑ කියලා. තේරෙනවද? නිර්මාණය කළ නොහැක. හතර අවශ්‍යතා සීමිතයි ලියන්න. සීමිත වීම. සීමිත. තියෙන්නේ සුළු ප්‍රමාණයක්. දැන් අපිට ගණන් කරලා කියන්න පුළුවන් නේද? මෙන්න මේ තියෙන ගාන ගණන් කරලා කියන්න පුළුවන් 9ක් වගේ තමයි තියෙන්නේ කියලා. නේද? අවශ්‍යතාව තියෙන්නේ පොඩ්ඩයි. අපිට අවශ්‍යතාව ගත්තොත් පොඩ්ඩයි. අපි වොමනාවලටදී තව කතා කරමු. පස්වෙනි එක ලියන්න උපතින්ම හටගනී. උපතින්ම හටගනී. උපතින්ම හටගනී. උපතින්ම හටගනී කියන්නේ මොකක්ද? ඉපදෙනවත් එක්කම ගේනවා. ඉපදෙනවත් එක්කම තමයි අපේ බඩගින්නක් ගෙනල්ලා තියෙන්නේ නේද? උපතින්ම හටගනී කියලා කියන්නේ ඒකයි. හරිද? හරි. දැන් එක්කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා සර් එතකොට මුල් කාලේ මිනිස්සුන්ට ඕම අවශ්‍යතාව තිබ්බේ නෑනේ. උදාහරණයක් විදියට ඇඳුම් කියන දේ ඒගොල්ලන්ට තිබ්බේ නෑ. නේද? ඇඳුම් කියන දේ ඒ කාලේ අවශ්‍යතාවයක් වුණේ නෑ. ඒ කියන්නේ මේ කියන මූලික අවශ්‍යතාව කියන කාණ්ඩයට ගියේ නෑ. අනිකුත් අවශ්‍යතාව කියන කාණ්ඩයට ගියා. හැබැයි පුතේ ඒගොල්ලන්ට ආහාර කියන දේ තිබ්බනේ නේද? අපි ගමුකෝ දැන් ඔය චාල්ස් ඩාවින් කියන කෙනානේ ඔය පරිණාමවාදය කියලා ගෙනාවේ. මිනිසා මේ කියන වඳුරු විශේෂයකින් පැවතගෙන එනවා. නේද? එතකොට මුල් කාලේ වඳුරා ටික ටික එනවා කියලා විද්‍යාවේදී විද්‍යාව කියනවා නේද? හැබැයි ඒ ආපු වඳුරා කන්න නැතුව හිටියද? නෑනේ. ඌ කෑවා. හරිද? වාසස්ථානයක් නැතුව හිටියද? නෑ. ගහක් යට හිටියා. නැත්තම් ගහක එල්ලලා හිටියා. ගහ කියන්නේ වාසස්ථානය. තේරෙනවද?
තව දෙයක් ගත්තොත් එයා ප්‍රවාහණය කියන දේ පාවිච්චි කරන්න තියෙද ප්‍රවාහණය කියන්නේ මොකක්ද? එක තැනක ඉඳලා තව තැනකට යන එක. ඌ එකම තැන ඉඳලා තපස්සර කරගෙන හිටියද ඒ වඳුර නෑ. අනිත් එක සංනිවේදනයක් කරන්න තියෙද සතෙක් වුණත් තව සතෙක් එක්ක සංනිවේදනය කරනවා. ඒ දේ කරන්න නැතුව කියද නෑ. විනෝදේ. හරි පොඩ්ඩක් ඉතින් එක වඳුරෙක් කුලප් වුණු ගමන් අනිත් එක කුලප් වෙලා පොඩි ආතල්යක් ගත්ත නැද්ද? ගත්තා. ඒ කාලෙත් අවශ්‍යතාව තිබ්බා. තේරුණා? හරි. මේ විදිහට අපි අවශ්‍යතාව කියන එක ඉගෙන ගත්තා. හරිද? අවශ්‍යතාව උලක් නැහැනේ නේද? අවශ්‍යතාව උලක් නැහැ. එහෙනම් අපි ඉක්මනට යමු උවමනාවලට. හරිද? උවමනාවලට ඉක්මනටම යන්න. හරි. එහෙනම් අනුමාත්‍රකාව දාන්න උවමනා මම අකනවා මේක. උවමනා අවශ්‍යතාව වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා needs කියලා. උවමනා වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා wants. මේ උවමනා කියන එක හරියට ලියන්න ගොඩක් මේ කොමර්ස් කරලා දරුවෝ මේ උවමනා කියන එක ලියන්නේ මෙහෙම කියන්න දානවා. උවමනා නෙමෙයි උවමනා. තේරුණාද? මෙහෙමයි එන්න ඕන. උවමනායි කියන්නේ මට ඕනයි එක. මට උවමනා. මේ උවමනා කියන්නේ ඒක නෙමෙයි. හරිද? මේ උවමනා කියන්නේ වෙන දෙයක්. රෙකෝඩින් එකක් දාලා තියෙන්නේ මේ රෙකෝඩ් වෙන එක මේක පෙන්වන්නේ නැහැ. හරිද? රෙකෝඩින් වෙන එක මේකට පෙන්වන්නේ නැහැ. මේ මම වෙනම software එකකින් ඒතොර ඒ software එකෙන් කරද්දී high quality විදිහට රෙකෝඩ් වෙනවා. ඒ නිසා වෙන software එකක් දාලා රෙකෝඩින් එක දාලා තියෙන්නේ. හරිද? ඒක දැන් මේ දාලා තියෙන්නේ. මෙතනින් පෙන්වන්නේ නැහැ ඒක. accounting පන්ති කරනවා. කොහොමද accounting ඒ කියන්නේ මේ ටිකේ 2020 කියන රිවිෂන් එක පටන් අරන් තියෙන්නේ. හරිද? accounting උත් මම කරනවා. හරි? හරි. අපි ඉගෙනමු උවමනා. පුතේ උවමනා කියලා කියන්නේ මොනවද? උවමනා කියලා කියන්නේ අපි කතා කරන්නේ අවශ්‍යතා ටික. ඒ අවශ්‍යතා ටික අපි සම්පූර්ණ කරගන්න විවිධ මාර්ග වලට. නැත්තම් අවශ්‍යතා සපුරා ගන්නා වූ විවිධ ක්‍රම වලට තමයි අපි කියන්නේ උවමනා කියලා. නෑ. ආහාර කියන අවශ්‍යතාවයට අපි මොකද කරන්නේ? බත් කනවා, පාන් කනවා, පිට්ටු කනවා, රොටි කනවා. නේද? ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාව සම්පූර්ණ කරන එක වයිවන්න ඇඳුම් අඳිනවා. නේද? වාසස්ථාන වල කියන අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න විවිධාකාරයේ තැන්වල ඉන්නවා. සමහර අය දෙමහල් නිවාසවල ඇති, සමහර අය තනි මහල් නිවාසවල ඇති. නේද? ඒ විදිහට විවිධාකාරයේ ක්‍රම තියෙනවා. එහෙනම් උවමනා කියලා කියන්නේ මොකක්ද? අවශ්‍යතා සම්පූර්ණ කරගන්න විවිධ වූ මාර්ග. එහෙනම් ඒ අර්ථ ලියන්න උවමනා කියන එක යටතේ අවශ්‍යතා සපුරා ගන්නා වූ විවිධ ක්‍රම උවමනා ලෙස හැඳින්වේ. අවශ්‍යතා සපුරා ගන්නා වූ විවිධ ක්‍රම උවමනා ලෙස හැඳින්වේ. හරිද? අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ක්‍රම අපි කියනවා උවමනා කියලා. හරිද? ලේසියිනේ. ආහාර කියන අවශ්‍යතාවයට බත් කනවා, පාන් කනවා, විවිධාකාරයේ ලෝකේ නැති කෑම තියෙනවා නේද? දැන් ලෝකේ තියෙන කෑම වර්ග අතර ගණන් කරලා ඉවර කරන්න බෑ. තේන අපි උදාහරණ ලියාගමු. උදාහරණ ආහාර වලට ඔයා කැමති කෑම දෙක තුනක් ලියාගන්න. ඉතින් මම ලියන්නම් මෙහෙම. බත්, පාන්, පිට්ටු, බොම්බයි කොටයි. ඇයි බොම්බයි කොටයි කියන්නේ කෑමක් නේද?
බොම්බයි මොටයි. බත් පාන් පිට්ටු බොම්බයි මොටයි. වත් කැමති කැම ටිකක් ලියා ගන්න. පීසා ලියා ගන්න, තෝස ලියා ගන්න. හරි. ඊට පස්සේ ආහාර. එහෙම ආහාර ටික ඉගෙන ගත්තා. ලේසියි. ඇඳුම් පැළඳුම්. ඇඳුම් පැළඳුම් වලට ලියන්න කමිස. ඊට පස්සේ කලිසම්. ගෑනු ළමයි නම් ගවුම්. තව අපිට ගන්න පුළුවන් පාවහන්. ඒවත් ඇඳුම් යටතේ. ඇඳුම් පැළඳුම් පාවහන්. හරි. ඊට පස්සේ නිවාස නැත්තම් වාසස්ථාන. වාසස්ථාන වලට යනවා දෙමහල් නිවාස. දෙමහල් නිවාස. තව අපිට ගන්න පුළුවන් තනි මහල් නිවාස. තනි මහල් නිවාස. තව අපි ගමු වැඩිහිටි නිවාස. වැඩිහිටි කට්ටිය ඉන්නේ වැඩිහිටි නිවාස. වැඩිහිටි නිවාස. මේ මූලික ටික මේ ඇති නේද? අනිත් ඒවා ඔයගොල්ලන්ට කියන්න බෑ. සෞඛ්‍යයට දැන් මේ ටිකේ මොනවද දෙන්නේ? සෞඛ්‍ය කියන දෙයට අයිති වෙනවා මුඛ ආවරණ කියන දේ. බෙහෙත් කියන දේ අයිති වෙනවා නේද? අපි ඒවත් ලියමු කමන්නේ. ලියමු. දන්න අය ඉන්නවා ඒත් අපි හැමෝම ලියාගමු. හරිද? වාසත. ඊට පස්සේ ගමු සෞඛ්‍ය. සෞඛ්‍ය කියන දෙයට මේ යන විදිහට ඕන වෙනවා මුඛ ආවරණ. මුඛ ආවරණ නේද? තව අපිට මොනවද? විෂ බීජ නාශක. මේ ටික වුණා සැනිටයිසර් මොන විෂ බීජ නාශක. තව අපිට මොනවද දෙන්නේ? ඖෂධ. මේ කියන දේවල් අපිට සෞඛ්‍යයට ඕන වෙනවා නේද? සෞඛ්‍ය. හරි. ඊට පස්සේ අධ්‍යාපනය. අධ්‍යාපනයට මොනවද දෙන්නේ? පාසල්. පාසල් කියන දේ අධ්‍යාපනයට ඕන වෙනවා. තව අපිට ගමු උපකාරක පන්ති. උපකාරක පන්ති. මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ආරක්ෂාව. අපි මොනවද ආරක්ෂාව වෙනුවෙන් කරලා තියෙන්නේ? නේද? මම ඔයගලගෙන් ඇහුවොත් මොනවද පුතේ ඔයගොල්ලෝ මේ ආරක්ෂාව වෙනුවෙන් ඔයගොල්ලෝ කරලා තියෙන්නේ මොනවද ගෙදර? එක දෙයක් තමයි ගෙදරින් ගේට්ටුවක් තියෙනවනේ ගේට්ටුවට රැට ඉබ්බෙක් දාන්න. නැත්තම් හරි වස බල්ලෙක් ඇති කරනවා. ආරක්ෂාවට නෙමෙයිද? ඒ ආරක්ෂාවට. තේරෙනවද? එහෙනම් ආරක්ෂාවට කියන ගත්තේ අපේ ඕනද? ඒතකොට ගෙවල් කියන දේ ආරක්ෂා කරන්න නම් අපිට ගන්න පුළුවන් CCTV. එතකොට පොලිසිය කියන්නේත් අපේ ආරක්ෂාව. තේරෙනවද? පොලිසිය ඉන්නේත් අපේ ආරක්ෂාවට. එතකොට තව අපිට ගන්න පුළුවන් සිකියුරිටි අංකල් පාසලේ ඉන්නේ. එයාගොල්ලන්වත් ගන්නවා. එහෙනම් එහෙම ගම් ආරක්ෂාවට කියලා ලියා ගන්න CCTV කැමරා. හරිද? CCTV කැමරා. තව අපිට ගමු ආරක්ෂක සේවා. තව අපි ගමු පොලිසිය. පොලිසිය. හරි. ඊට පස්සේ sannivedanaය. sannivedanaය කියලා කියන්නේ මොකක්ද? පණිවිඩයක් දෙන එකනේ. එතන පණිවිඩයක් දෙන්න අපිට මොනවද ඕන? ලියන්න. දුරකථනය. දුරකථනය. ඒ දුරකථනය ඕන වෙනවනේ. නේද? එතකොට තව sannivedana උපාංගයක් තමයි sannivedana ක්‍රමයක් තමයි පුතේ ඉස්කෝලේ තියෙන සීනුව. සීනුව කියන්නේ sannivedana නේද? ටන් 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 ගාලාදී අපි දන්නවා මේ මොකක්ද කියලා දන්නවා. ආයෙනම් සීනුව. සීනුව. ඊට පස්සේ ප්‍රවාහනය. ප්‍රවාහනය එක තැනක ඉඳලා තව තැනකට යනවාට තමයි අපි සරලවම කියන්නේ ප්‍රවාහනය කියලා.
ප්‍රවාහණයට මොනවද ඕනේ අපි ගන්න පුළුවන් පාපැටි. තව යතුරු පැඩි. තව අපිට ප්‍රවාහණයට ඕන නේද පාරවල්. එහෙනම් ලියන්න මංමාවක්. අන්තිමට ලියන්න විනෝදය. විනෝදය කියන එකට අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන්. නේද? අපිට ගන්න පුළුවන් ක්‍රීඩා. තව අපිට ගන්න පුළුවන් චිත්‍රපටි. ඊට පස්සේ සංගීතය. මෙන්න මේ කියන දේවල් අපි ගන්නවා විනෝදය කියන දේවල් යටතේ. විනෝදය. හරි. මේ මොනවද ඒතකොට අපි ඉගෙන ගත්තේ උවමනා කියන දේවල්. හරි. හරිනේ මේක පටකාලා ලියා ගන්න අපි ඉක්මනට අද කොටස් ටික ඉවර කරගමු. මම මේ පළවෙනි පාඩමෙන් අත්‍යවශ්‍යම කොටස් ටික මම දෙනවා. හරිද? හරි. මේ විදිහට අපි එතකොට වුවමනා වලට උදාහරණ ටික ඉගෙන ගත්තා නේද? හරි. ඊට පස්සේ අපේ මාතෘකාව වෙනවා වුවමනා වල ලක්ෂණ. එහෙනම් මාතෘකාව දාගන්න වුවමනා වල ලක්ෂණ කියලා. හරි. වුවමනා වල ලක්ෂණ. මාතෘකාව දාන්න වුවමනා වල ලක්ෂණ. මොනවද මේ වුවමනා වලට තියෙන ලක්ෂණ? පළවෙනි එක ලියන්න. පුතේ අපිට වුවමනාවක් අත්‍යවශ්‍ය නැහැ. එහෙනම් ලියන්න අත්‍යවශ්‍ය නොවේ. අත්‍යවශ්‍ය නොවේ. නේද? දැන් බඩගින්නක් හඳුනම පාන්ම කන්න ඕනේද? නැහැ. එහෙම අනිවාර්ය නැහැ. පාන්ම කන එක අත්‍යවශ්‍ය නැහැ. බඩගින්නක් ආවම කොත්තුවක්ම කන්න ඕනේද? නැහැ. එහෙම අත්‍යවශ්‍ය නැහැ. අපි හැමෝම තෙමහල් නිවාසයක නැත්තම් දෙමහල් නිවාසයකම ඉන්න ඕනද? නැහැ. එහෙම අත්‍යවශ්‍යතාවයක් නැහැ. එහෙනම් වුවමනා අත්‍යවශ්‍ය නැහැ. වුවමනා අත්‍යවශ්‍ය නැහැ. ඊළඟ ලියන්න වුවමනා විවිධ වේ. විවිධ වේ. වුවමනා විවිධ වේ. දැන් අපි හැමෝම අද රැයට කෑම වේලක් කනවා. නේද? දැන් මම කන කෑම වේලද ඔයා කන්නේ? මේක ඉන්න දැන් අද සම්බන්ධ වෙලා ඉන්න කට්ටියක බලද්දි මේගොල්ලෝ කන්නේ විවිධාකාරයේ කෑම. ඒ නිසා අපි කියන විවිධයි. වුවමනා කියන එක එක් එක්කෙනා අතර එක් එක් විදියට යන්නේ විවිධයි. විවිධ වේ. ඊළඟ ලියන්න වුවමනා වලට නිර්මාණය කළ හැකිය. නිර්මාණය කළ හැකිය.
වුවමනා නිර්මාණය කරන්න පුළුවන්. මොකක්ද මේ වුවමනාවක් නිර්මාණය කරන්න පුළුවන් කියලා කියන්නේ? උදාහරණයක් ගන්න. දැන් අපි ගමු 1980. ඊට පස්සේ 1990 කියන කාලේ. මේ කාලේ කොත්තු තිබ්බද? නැහැ. මේ කාලේ සාමාන්‍ය ඉතින් මිනිස්සෙක් කෑවේ බත් නැත්තම් පාන්. මේ දෙක නැති ඉදියාප්පක් කරනවා. ප්‍රධාන වශයෙන් මේකනේ. මේ ඇවිල්ලා දැන් වර්තමානයේ තියෙන කෑම ಜಾති බලන්නකො. මේ දැන් මේ කාලේ හිටපු කාලේ කොත්තු තිබ්බේ නැහැ. දැන් වර්තමානයේදී විවිධාකාරයේ කෑම තියෙනවා නේද? කොත්තු තියෙනවා. ඊට පස්සේ ෆ්‍රයිඩ් රයිස් තියෙනවා. නේද? ඊට පස්සේ තව අපේ කියන නාසි පුරන් කියලා තියෙනවා. තේරෙනවද? චීස් කොත්තු කියලා තියෙනවා. නැති කෑමක් නැහැ. මේ ඉතින් මේක ඉස්සර කාලේ තිබිච්ච දෙයක්ද නැහැ. මේ ටික ටික එද්දි හදාගෙන ඉන්නේ මිනිස්සු. මේක අපි කියන්නේ වුවමනාවක් කියන දේ අපිට අලුතෙන් හදා ගන්න පුළුවන්. නිර්මාණය කර ගන්න පුළුවන්. වුවමනාවක් කියන දේ නිර්මාණය කරන්න පුළුවන්. හරිද? ඒකයි කියන්නේ නිර්මාණය කළ හැකි. හරිද? ඊට පස්සේ ලියන්න වුවමනා අසීමිත වේ. අසීමිතයි. වුවමනා අපේ කෑම ಜಾති ගත්තොත් ඕන තරම් ගන්න පුළුවන් නේද? ඇඳුම් ಜಾති ගත්තොත් ඕන තරම් ගන්න පුළුවන්. අසීමිත වේ. වුවමනා අසීමිත වේ. හරි. ඊට පස්සේ අන්තිම එක ලියන්න උපතින්ම හට නොගනි. උපතින්ම හට නොගනි. දැන් වුවමනාවක් කියන දේ අපි උපතින්ම ගෙන ආපු දෙයක්ද? මං ඉපදෙද්දිම මට පාන් ඕනේ මට බත් කන්න ඕනේ කී ඉපදුනාද? නැහැ. උපතින්ම අපි මේක ගෙනාවේ නැහැ. තේරෙනවද? මේ සමාජයෙන් තමයි මේක අපිට ඇති කරලා තියෙන්නේ. නේද? කොත්තුවක් කන්න ඕනේ. නේද? ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න ඕනේ. මේ අපි උපදෙද්දි ගෙන ආපු දේවල්ද? නැහැ. සමාජයෙන්ම අපි අරගෙන තියෙන දේවල්. හරිද? හරි. පොඩ්ඩක් ඕක අහගන්න ගමන් කට්ටිය අහන්න මේ දැන් පළවෙනි පාඩම ලේසියිනේ. හරිද? ලේසි කියලා දැන් සමහර අය දෙතුන් දෙනෙක් ඇති මමත් තව ටිකකින් බලලා යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ යන්න. හරි. එහෙම කැමති නම් යන්න. කිසි බල කිරීමක් නැහැ. මම මේ පොඩි ප්ලෑන් එකක් කියන අපේ පන්තිය සම්බන්ධයෙන් අපි පළවෙනි මාස දෙක තියෙනවානේ. මේ මාස දෙකට ලොකු ප්ලෑන් එකක් ගහනවා. හරිද? මෙන්න මේ කියන පාඩම් ටික අනිවාර්යෙන් ආවරණය කරනවා. හරිද? මේ ව්‍යාපාර පදනම කියන පාඩම. ව්‍යාපාර පදනම කියන පාඩම. ඊට පස්සේ ව්‍යාපාර පරිසරය කියන පාඩම. හරිද? මේ දෙක කතා කරනවා. ඊට පස්සේ ව්‍යාපාර සංවිධාන. ව්‍යාපාර සංවිධාන 10 ශ්‍රේණියේ වැඩිපුරම පාඩම් කරන්න තියෙන කොටස. පාඩම් කරන්න තියෙන ඒකකේ ව්‍යාපාර සංවිධාන. හරිද? ඊට පස්සේ ගිණුම්කරණය හැඳින්වීම. ගිණුම්කරණය හැඳින්වීම ඒක ප්‍රධාන වශයෙන් අනිවාර්යෙන් මේ මාස දෙක තුලදී මෙන්න මේ පාඩම් හතර ඉවර කරන එක ඉවර කරනවාමයි ප්ලෑන් එකක් ඇතුළත. හරිද? ඊට පස්සේ පුළුවන් අපිට වෙලාව තිබ්බොත් සමීකරණ පටන් ගන්නවා. ගිණුම්කරණ සමීකරණ කියන පාඩම පටන් ගන්නවා. හරිද? හරි. ඒ විදිහට යන ඊට පස්සේ මාස 4කින් නැත්නම් 5කින් මම උත්සාහ කරනවා කොහොම හරි මේ 10 ශ්‍රේණියට අදාළ කොටස් ටික ඉවර කරන්න. 10 ශ්‍රේණියට අදාළ කොටස් ටික. හරිද? නිබන්ධන ඔක්කොම ගෙදරට මේවනම ඇඩ්‍රස් එකට එම නැත්නම් ආගොල්ලන්ට පහසුවක් තියෙනවා නම් ආයතන වලට ඇවිල්ලා ගන්න පුළුවන්. හරිද? ඔක්කොම පස්සේ ඒ කාණිදී දැනුම් දෙන්න මොන ආයතන වලද මේ පන්ති කරන්න කියලා. හරිද? හරි. සමහරවිට අදම ඉස්සල්ලා ආපු ඇත් ඉන්නවා. නේද? ගොඩක් දරුවෝ ඉන්නවා බණ්ඩාරවැල පැත්තේ. නේද? සමහර අය හලාවත පැත්තේ ඇත් ඉන්නවා. නේද? බණ්ඩාර පැත්තේ ඉන්නවා තුස්සන් බණ්ඩාරවැල පැත්තේ දරුවෝ ඉන්නවා තුස්සන්. hands up එකක් දාන්න. හරි. බණ්ඩාරවල පැත්තේ හිටියා කොළඹ පාසල් වල කීප දෙනෙක් හිටියා.
සම්පූර්ණ කරපු මට ඉස්කෝලේ නම මතක නැහැ මොකක්ද ඉස්කෝලේ මේ බණ්ඩාරවැල පොඩි ඉස්කෝලේ. හරිද? තව කන්තලේ පැත්තේ කීපයක් හිටියා. හරි කන්තලේ ඒ ප්‍රදේශයේ හරි. අපි බලමු මේ පාඩම යද්දී ඉස්සරහට තියෙනවා වීඩියෝස් ටිකක් පෙන්වන්න. විවිධාකාර වීඩියෝස් ඒ කියන්නේ අපේ ජීවිතයට මොටිවේෂන් එකක් ගන්න පුළුවන්, අභිප්‍රේරණයක් ගන්න පුළුවන් වීඩියෝස්. මේ පන්තිය අපි බෝරින් කරගන්න නැතුව අපි ඉස්සරහ ලස්සන විදියට තේරෙනවද? මම මේ මුල් කාලේදී මේ විදියට මේ වොයිස් එක වහලා තියෙන්නේ. හරිද? ෂුවර් නෑනේ කඩාකප්පල් කරන්න එක එක්කෙනා ඉන්න පුළුවන් නේ. ඒ නිසා මුල් කාලේදී මම මේ වොයිස් දෙන්නේ නෑ, මේ කතා කරන්න අවස්ථාව දෙන්නේ නෑ. හරිද? දැන් ඉතින් අන්මියුට් කරලා බලන්න එපා, මේ කරාට ඩක් නෑ කතා වෙන්නේ. හරිද? මේ ඒ නිසා ඔයගොල්ලෝ ජොයින් වෙද්දී ඇත්ත නමින් එන්න. හරිද? වෙන වෙන නම් වලින් එන්න එපා. ලුසිෆර් කකා මම අදත් දැක්ක ලුසිෆර් කියලා එකෙක් ඇවිල්ලා. ඉන්නවද දන්නේ නැහැ. එහෙම එන්න එපා. තමුන්ට ලස්සන නමක් තියෙනවනේ. ඒ නමින් එන්න. හරිද? අපි බලමු මේ විදිහට එන අවශ්‍යතා හා වුමනා කියන එක ඉගෙන ගත්තා. හරි. මේක ඉගෙන ගන්න අපේ නය වැදගත් දෙයකට අපි යන්නමු ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකක්ද කියලා. එන ඉගෙන ගමු ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. තව යාළුවෝ ඉන්නවා නම් ඊළඟ දවසේදී මේ අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ටත් පණිවිඩය දෙන්න මෙහෙම පන්තියක් යනවායි කියලා. හරිද? ගෲප් එකකට රිවිෂන් ගෲප් එකට ඇඩ් කරගන්න පුළුවන්. අනිත් දේ විශේෂයෙන් ගෑනු ළමයි. හරිද? WhatsApp message එකේ විවිධාකාරයෙන් දැන් group වලට ඇඩ් වෙලා තියෙනවා. මගේ group එක විතරක් නෙමෙයි මගේ group එක මම විශේෂයෙන් බලනවා. ඔයගොල්ලෝ වෙන ගුරුවරු එක්ක දකින්න වෙන ගුරුවරු එහෙම කරන දැකලා නැතුව ඇති මම විශේෂයෙන් කරන දේ ඕගොල්ලන්ට මොකක් කරේ මේ group එකේ ඉන්න කවුරු හරි කොල්ලෝ එහෙම කවුරු හරි message ගෙවනවා. විශේෂයෙන් group එකේ ඉන්න number එකකින් message ගෙවනවා නම් ප්‍රථම දේ ඉස්සෙල්ලා ඒකට reply කරන්න යන්න එපා. එයාගෙන හරියට මොකුත් දන්නේ නැතුව කිසිම දෙයක් විශේෂයෙන් reply කරන්න යන්න එපා. හරිද? reply කරන එක ප්‍රශ්න. හරිද? ඉස්සෙල්ලා කරන්න block කරන්න. හරිද? එහෙම නැත්නම් මට කියන්න නම්බරේ. හරිද? මම group එකේ කියන මෙන්න මෙහෙම කෙනා මෙන්න මෙහෙම ගෑනවට message දානවා. මම කියලා තියෙනවා ඔයගොල්ලෝ group වල seminar group එකේ දැකලා තියෙනවානේ. අර මම ඒ group එකේ වෙන දේවල් වලට වග කියන්න ඕන නිසා මම එහෙම කියනවා. දෙතුන් දෙනෙක් වහුණා එහෙම group එකේ දැන් මේක කොල්ලෙක් හිටියා කොල් මේ කෙල්ලෙක් හායි කියලා දාලා මට ඔයාගේ photos ටිකක් එවන්න බැරිද කියලා ඉල්ලනවා. එකපාරම ඉල්ලනවා. මේ 10 වසර ඇම්බෙට්ටේ. හරිද? කරේ group එකේ තුන notice එක දැම්ම මෙහිමයි මේ විදිහට වැඩ කරනවා මෙහෙම හෙලි කරනවා කියලා ඒත් නවත්තන්නේ ඒ ගෑල්ලමඩ කියනවලු ඔයා මෙහෙම සර්ට් කියන්න යන්න එපා කියලා. හරිද? කරේ එහෙමයි උගේ ෆෝන් එක නම්බර අරගෙන දැම්ම group එකේ මෙන්න මෙහෙම කෙනෙක් මෙහෙම කරනවා කියලා. ඊට පස්සේ ඌ මට private message දානවා නේ සර් මට සමාව වෙන්න සර් ඒ නම්බර අයින් කරන්න එහෙමයි කියලා. මං කිව්වා නෑ අයින් කරන්නේ නෑ. මං කියලා ඒ group එකේ මේ ඇඩ් කරගෙන ඉන්නේ කියලා. හරිද? ඒ වගේ මොනවා හරි මේ ගැටලු තියෙනවා නම් ඉස්සෙල්ලා දන්නේ නැති numbers වල විශේෂයෙන් ගෑල් ළමයි. දන්නේ නැති numbers වලින් WhatsApp message යනවා නම් block කරලා දාන්න. නමක් ගමක්වත් මොනවාද ඔය 10ද 11ද මුකුත්ම කියන්න යන්න එපා. තමු පරිස්සම් වෙන්න ඉස්සෙල්ලා. හරිද? අනවශ්‍ය ප්‍රශ්න. ඒ නිසා තමයි ගොඩක් මම Telegram group එකක් ඇඩ් කරලා තියෙන්නේ. Telegram එකක්. Telegram වලට කියලා privacy හදාගන්න. තමන්ගේ නම්බරයක්වත් පෙන්වන්නේ නැහැ group වල ඉන්න අයට. හරිද? ඒ විදිහට මේ අනිත් දේ තව privacy හදාගන්න තමන් වෙන group එකකට ඇඩ් කරගන්න බැරි විදිහට. තමන්ගේ contact list එකේ ඉන්න අයට විතර ඒවා වෙන group එකකට ඇඩ් කරන්න පුළුවන් විදිහට WhatsApp එකේ privacy හදාගන්න. අනිත් එක තමන්ගේ profile pic එක. තමන්ගේ contact එකේ ඉන්න අය විතරක් පේන විදිහට හදාගන්න ඔක්කොම privacy විශේෂයෙන් ගෑනු ළමයි. හරිද? අනිත් එක පිරිමි ළමයි මම හිතන්නේ මෙතන ඉන්න උන් නම් එහෙම කරයි කියලා. ඔව් ඉගෙන ගන්න ඕමනාව නැති උන් තමයි group වලට මේ ගිරින් ගල ගෑනු ළමයින්ට message කරන්නේ. පිරිමි ළමයි ඉන්නන කරුණාකරලා ඉන්න වැඩේ නවත්තන්න පුතේ. හරිද? මේ තාම මේ මූණ කිරිමයි දක්වන්න නැතුව ඒ වලට යන්න හදන්න එපා. හරිද? ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්න පස්සේ ඇතිතරම ඕගොල්ලෝ ඒ වලට යන්න. හරිද? කොහොම හරි කරගන්නකෝ ඉස්සෙල්ලා. හරිද? ඉගෙන ගන්නත් දැන් ඒ කාලේ ඔය වයසල ඔය වගේ දේවල් ඇති වෙන්න ඕනේ. හරිද? ඒ වගේ හැඟීම් එන්න ඕනේ. ඒක ඇති වුණ නැත්නම් ඒක මානසික ලෙඩක්. ඕනට යන්න එපා ඒ වලට. ඕනට යනවනම් එතරම් මානසික ලෙඩක්. සාමාන්‍ය මට්ටමේ ආව විදිහට තියාගන්න. ඇට්‍රැක්ෂන් එක වල ගෑන ළමයි ඕනේ. ඔය විදිහට තියාගන්න ඕනට යන්න එපා. හරිද? ගෑනු පස්සෙන් යන්න එපා. පිරිමි ළමයිට කියන්නේ. තමන්ගේ රීසන් එකේ ඉන්න. හරිද? හරි. අපි එහෙනම් ඉගෙන ගමු දැන් අනුමාතිකාව දාගන්න ව්‍යාපාරයක් යනවා. ව්‍යාපාරයක් යනවා. හරි. ඒ අර්ථය ලියන්න ව්‍යාපාරයක් යන කියන එක අර්ථේ ලියන්න
මිනිස් අවශ්‍යතා හා වුවමනා මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන විවිධ වූ භාණ්ඩ හා සේවා විවිධ වූ භාණ්ඩ හා සේවා විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් වේ. මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපීම ආශ්‍රිත ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් වේ. හරි. දැන් මෙතනින් ගත්තොත් 160ක් වගේ 160ක්වත් නැහැ මේ නිර්වචනේ මතකයි. 160ක්වත් නැහැ. දැන් අපේ විෂය නම් මොකක්ද? ව්‍යාපාර හා ගිණුම් කරන අන්දන. ඉංග්‍රීසියෙන් කියුව business and accounting studies. එතකොට පුතේ ඔයා බිස්නස් එකක් කියන්නේ මොකක්ද කියලා කියන්න දන්නේ නැත්නම් ඔයා මේ විෂය කරන එක තේරුමක් නැහැ. හරි. ඒ නිසා මම විනාඩි 5ක කාලයක් දෙනවා. විනාඩි 5ක් ඇති. හොඳට 5ක් ඇති. ඔයා මේක කටපාඩම් කරගන්න. මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපීම ආශ්‍රිත ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් වේ. කටපාඩම් කරගන්න. හරි. දැන් මට මේව පාඩම් කරලා තියෙන්නේ මම මේ පොත් බලාගෙන නැත්නම් මගේ මතක ශක්තිය වැඩි කියලා දෙයක් නෙමෙයි. මම මේක පන්තිවල උගන්වනවා, සැරින් සැරේ ළමයිට කියලා දෙනවා. ඒ නිසා තමයි මට මතක ඉන්නේ. ඒ කියන්නේ සැරින් සැරේ රිවයිස් කරනවා මම. එතකොට අපිට මතක ඉන්නවා. නේද? කතෝලික දරුවෝ ඉන්නවා නම්, බෞද්ධ දරුවෝ ඉන්නවා නම් ඔය යාඥා නැත්තම් ඔය පිරිත් නේද? ඒව ටික ඕගොල්ලෝ කටපාඩම් මේ හැමතිස්සෙම පොත්වල බලාගෙන අද ගිහින් අද පොතින් බලාගෙන ගිහිල්ලා පල්ලියට ගිහින් කියලා අද පොතින් බලාගෙන ගිහිල්ලා පන්සලට ගිහින් නැහැ. ඕගොල්ලෝ නැවත කියපු නිසා තමයි ඕගොල්ලන්ට එක පාඩම් ගෙන්නලා තියෙන්නේ. විෂය කරුණුත් එහෙමයි. නැවත බලා ගන්න. එතකොට පාඩම් හිටිනවා. හරි බලාගන්න ඉක්මන. හරි. මෙහෙම අපි දැන් ඉගෙන ගත්තා නේද? ව්‍යාපාරයක් යනවා. පළවෙනි දේ තමයි පුතේ ව්‍යාපාරයක් වුණාම මිනිස් අවශ්‍යතාව වුණා සපුරාලන්න ඕන. නේද? එහෙම දෙයකට තමයි අපි කියන්නේ ව්‍යාපාරයක් කියලා. දැන් මම කියනවා පාරේ අයිනේ මිනිස්සේ පොඩි ලෑල්ලක් දාගෙන ඔය වැටිලා තියෙන කොහේ හරි කොස්කොල ටිකක් විකුණනවා. කොස්කොල ටිකක් විකුණනවා. දැන් මේක මිනිස්සුගේ මිලදී ගන්න ඉදා කොස්කොල කියන්නේ මිනිස්සු මිලදී ගන්නවද? නෑ. මිලදී ගන්න යන්නේ නෑ. ඇයි ඒ? කොස්කොල කියන දේ අපිට අවශ්‍යතාවයක් තියෙන දෙයක්ද? නිකම්ම බිවැන්න කොස්කොලේ අවශ්‍යතාවයක් තියෙන දෙයක්ද? නැහැ. එහෙනම් එතන ව්‍යාපාරයකුත් නැහැ. එහෙනම් ව්‍යාපාරයක් ඇති වෙන්න නම් ව්‍යාපාරයක් කියන දේ තියෙන්න නම් ඉස්සෙල්ලා තියෙන්න ඕන අවශ්‍යතාවයක් හරි වමනාවක් හරි.
මිනිසුන්ගේ අවශ්‍යතාවයක් හෝ උවමනාවක් සම්පූර්ණ කරනවා නම් අන්න බිහි වෙනවා ව්‍යාපාරය. තේනවද? ඒ වගේම ව්‍යාපාර ගත්තොත් සමහර ව්‍යාපාර තියෙනවා භාණ්ඩ කියන දේ දෙනවා. සමහර ව්‍යාපාර තියෙනවා සේවා කියන දේ දෙනවා. නේද? දැන් මම දෙන්නේ භාණ්ඩයක්ද සේවාවක්ද? දැන් මම දෙන්නේ සේවාවක්. තේනවද? මම දෙන්නේ සේවා. අපි ඉගෙන ගමු මොකක්ද මේ භාණ්ඩයක් කියන්නේ මොකක්ද මේ සේවාවක් කියන්නේ? මේ දෙන්න අතර වෙනස මොකක්ද කියලා ඉගෙන ගමු. ඊට පස්සේ සමහර ව්‍යාපාර තියෙනවා නිෂ්පාදනය කළ දෙන. ඒ කියන්නේ හදලා දෙනවා. නේද? පාන් හදලා දෙනවා. අපි කියනවා ඒකට නිෂ්පාදනය. පාන් හදලා දෙනවා. නේද? එතකොට සමහර ව්‍යාපාර තියෙනවා මුකුත් හදන්නේ සපේන. දැන් මම සේවාවක් සපේන. දැන් මම මොනවා හරි මෙතන හදනවද? නැහැ. මම සපේනවා. නේද? හැබැයි බේකරි එක්කෙනා නිෂ්පාදනය කරනවා. රයිස් කඩේ එක්කෙනා නිෂ්පාදනය කරනවා. ඇඳුම් මහන තැන එතනත් නිෂ්පාදනය කරන දෙයක් හදනවනේ. හැබැයි මම සේවාවක් දෙන නිසා මම මොනවද කරන්නේ? මම සපේනවා. තේරෙනවද? මම සපේනවා. ඒ වගේ ඕනෑම ආර්ථික කටයුත්තක් පුතේ ආර්ථික කටයුත්තක් කියලා කියන්නේ මුදලින් මනින්න පුළුවන් කටයුත්තකට. මුදලින් මනින්න පුළුවන් කටයුත්තකට. නේද? පාන් ගෙඩියක් හැදුවට පස්සේ පාන් ගෙඩිය කීයද කියලා කියන්න පුළුවන්. නේද? දැන් මම මේක නොමිලේ කරන්නේ. හැබැයි මම කියනවා මමත් මේ කරන්නේ ව්‍යාපාරයක්. දැන් මම මේ කරන එක මට වටිනාකමක් කියන්න වෙයිද? දැන් මම මෙහෙම කරා නම් මම සල්ලි අරගෙන කරා නම් මට එක්කෙනෙක්ගේ රුපියල් 500ක් 600ක් අරගෙන කරන්න තිබ්බා. මුදලින් මයින්න පුළුවන් නේද? එතකොට පුතේ මේ උගන්වනවා කියන්නේ ව්‍යාපාරයක් හරිද? මිනිස් අවශ්‍යතාව වුණා නේද? අධ්‍යාපනය කියන්නේ අවශ්‍යතාවය. අවශ්‍යතාවක් සම්පූර්ණ කරනවා කියන්නේ ව්‍යාපාරයක්. නේද? කවුරු හරි කියනවා නම් මේ උගන්වනවා කියන එක ව්‍යාපාරයක් නෙමෙයි කියලා එයා කොහොමද දන්නේ නැහැ. එතකොට පෙන්වලා දෙන්නේ නැහැ උගන්වනවා කියන්නේ ව්‍යාපාරයක්. තේරෙනවද? උගන්වනවා කියන්නේ ව්‍යාපාරය. ඇයි අධ්‍යාපනය කියන්නේ මිනිස් අවශ්‍යතාවයක්. ඒ මිනිස් අවශ්‍යතාවයක් සම්පූර්ණ කරනවා නම් අන්න ඒක ව්‍යාපාරයක්. හොඳට මතක තියාගන්න උගන්වනවා කියන්නේ ව්‍යාපාර. එහෙනම් මම කරන්නේ මොකද්ද මේ දැන්? ව්‍යාපාර. ඕගොල්ලන්ගේ අවශ්‍යතාවයක් නෙමෙයිද මම මේ සම්පූර්ණ කරන්නේ? එහෙනම් ව්‍යාපාරය. තේරෙනවද? එහෙනම් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා දැන් අපි දන්නවා. හරිද? හරි. අනුමාතුකාවක් දාගන්න ඊට පස්සේ ව්‍යාපාරවල අරමුණු ව්‍යාපාරවල අරමුණු මම මෙතනදී ඔයගලන්ට අරමුණු තුනක් දෙනවා. ඒ අරමුණු තුන විතරක් දැන ගැනීම ප්‍රමාණවත්. හරිද? අරමුණු තුනක් දෙනවා. දැන් ව්‍යාපාරවල අරමුණු. ඇයි මෙන්න ව්‍යාපාර කරන්නේ? මේගොල්ලෝ මේ ව්‍යාපාරයක් කරන්න හේතුව මොකක්ද? අන්න ඒකයි මෙතනින් කතා කරන්නේ. ව්‍යාපාරවල අරමුණු. පළවෙනි එක ලියන්න. ව්‍යාපාරවල පුතේ ප්‍රධාන අරමුණ වෙන්න ඕන මිනිස් අවශ්‍යතා හා වමනා සම්පූර්ණ කරන එක. එහෙනම් ලියන්න පළවෙනි එක. මිනිස් අවශ්‍යතා හා වමනා මිනිස් අවශ්‍යතා හා වමනා සම්පූර්ණ කිරීම. මිනිස් අවශ්‍යතා හා වමනා සම්පූර්ණ කිරීම. දෙවෙනි එක තමයි ව්‍යාපාරයක් ගත්තා පුතේ එක්ක ව්‍යාපාරයක් භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. නැත්තම් සේවාවක් සපයනවා. අයන ලියන්න භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම. තුන්වෙනි එක ලියන්න ලාභ ලැබීම. දැන් ඔයා ව්‍යාපාරයක් පටන් ගන්නෙ. තාත්ති මට බිස්නස් එකක් පටන් ගන්න කීයක් හරි දෙන්නකො කියලා බිස්නස් එකක් පටන් ගන්නෙ ලාභයක් හොයන්න නෙමෙයිද? ලාභයක් හොයන එකත් තේන ව්‍යාපාරවල අරමුණක් වෙලා තියෙනවා. තේරෙනවද?
හරි. අද මේ කියන්නේ මගේ පන්තියකට ඉස්සල්ලාම සහභාගී වෙනා ඉන්නවනේ අතුස්සන්. මේ අද තමයි මම උගන්වන්න දෙයක. මම කලින් සම්මන්ත්‍රණ ටිකක් කරා. පොඩි සම්මන්ත්‍රණ ටිකක් කරා. අද තමයි ඉස්සල්ලාම සම්බන්ධය. අද තමයි මාව ඉස්සල්ලාම දැක්කේ අතුස්සන්. හරි. අත ඉස්වා කීප දෙනෙක් ඒ නිසා මං ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම්. හරි අතපල්ල හැදා. හරි මගේ නම දන්නවා නම තියෙනවනේ නේ. නම තියෙනවා. මෙතන උඩින් නම තියෙනවා. හරිද? පුතේ සතියේ දවස් දෙකක් කරමු දැම්ම නෙමෙයි ඉස්සරහට. තව දැන් මහන්සි වෙන්න එපා. තව ටුට්ටක් විතර කල් තියෙන මං හරි වෙලා බලලා සතියේ දවස් දෙකක් කරන්න. හරි? නම දන්නවනේ මේ තියෙන උඩ. නම තියෙන්නේ මෙහෙම. හරි උසිත නිලාඹ. එතන මම ඉන්නේ මීගමුවේ. හරිද? දැන් දන්න දරුවෝ ඉන්නෝනේ හිනායනත් ඇති මම මේ කියන්නේ මම ඉන්නේ මීගමුවේ. මම මේ වෙනකොට වයිමේෂි ශ්‍රී ලංකා වයිමේෂි විද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරලා ඉන්නේ තාම උපාධිය ලැබිලා නැහැ. ඒ කියන්නේ දැන් කොරෝනා කියන තත්ත්වයේ උඩදී අපිට උපාධි ප්‍රදාන උත්සවයක් කියන දේ කරගන්න බැහැනේ. ඒ නිසා සීලම් එක්සෑම් ටික සම්පූර්ණ කරලා දැන් උපාධිය ලැබෙනකම් තමයි බලාගෙන ඉන්නේ. හරිද? උපාධිය අපේක්ෂකයෙක් විදියට. හරිද? එතකොට මම උසස් පෙළ කරේ 2015 අවුරුද්දේ. හරිද? පාසල් ගියේ නම් ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලාම ගියේ ලොකු පාසලකට නෙමෙයි. ඉස්සෙල්ලාම ගියේ ගමේ පාසල බෝලවල නිමල් මරියම් මහාවිද්‍යාල සමාජ ඉස්කෝලේ දරුවෝ මෙතන ඉන්නවත් ඇති. ඊට පස්සේ තමයි උසස් අධ්‍යාපනයේට මීගම මාරිස්තනා විද්‍යාලයට ගියේ. ඒ ලෙවල් කරා. හරිද? එතනින් පස්සේ තමයි ඒ ලෙවල් වලට ඒ සාමාන්‍ය ගුණ ලබා ගන්න හැකියාව ලැබුණා. එතනින් තමයි විශ්වවිද්‍යාලයට යොමු වුණේ. හරිද? මේ වන විට නම් තාම පාසලකට උගන්වන්න අවස්ථාව ලැබිලා නැහැ. හැබැයි try කරනවා ඒ තැනට යන්න. පාසලකට අධ්‍යාපනය ලබා දෙන්න උත්සාහ කරනවා. මොකද මේ වාතාවරණයක පොඩ්ඩක් ගුරුවරුන් ලබා ගැනීම කියා අර ඉන්න ගුරුවරු දවවා ළමයිට පන්ති කරන එකත් පොඩ්ඩක් දැන් මේ වෙනකොට ඇනේ හිටලා තියෙනවා. හරිද? එහෙම තමයි මගේ තත්ත්වය. එතකොට දැනට පන්ති පටන් අරගෙන අවුරුදු 6කට ආසන්න කාලයක් වෙනවා පන්ති කරන්න අරගෙන අවුරුදු 6කට ආසන්න කාලයක්. ඉස්සෙල්ලාම තමයි මේ කොමර්ස් කියන විෂය. ඉස්සෙල්ලාම ඇත්තටම කිව්වොත් කොමර්ස් වලට කලින් ඉගෙනුවේ ගණිතය. මොකද සාමාන්‍ය පැත්තේ ගණිතයේ එකක් තියෙන හින්දා දන්න කීප දෙනෙක්ට පන්ති කරා. හරිද? ගණිතය ඉගෙනුවා. ගණිතය උගන්වලා තමයි මේ කොමර්ස් කියන විෂයට ආවේ. කොමර්ස් කියන විෂය ඊට පස්සේ ළමයිට කොමර්ස් ඉගෙනුවාට පස්සේ ඔයගොල්ලන්ට ළමයි A level වලට ගියා. A level වලට ගිය ළමයි කිව්වා අනේ සර් ඔයාලට බෑදී accounting කරන්න කියලා. අන්න එහෙම තමයි accounting වලට ආවේ අවුරුදු 3කට කලින්. අනිත් accounting අවුරුදු 3ක් වෙනවා මේ විදිහට ගණන් අරගෙන O level කොමර්ස් නම් අවුරුදු 5ක් සම්පූර්ණ වෙලා දැන් 6 වෙනි අවුරුද්දේ යන ගමන් තියෙන්නේ. හරිද? එතකොට ඒ ගැන තමයි ඉති ප්‍රධාන වශයෙන් එතකොට මීගමුවේ තමයි දැන්ට ගොඩක් පන්ති දෙන්නේ. හරිද? මීගමුවේ ඔන්ලයින් පන්ති කරගෙන යනවා. හරිද? මේ විදිහට උඩ සම්මන්ත්‍රණ කිහිපයක් කරගෙන ගිහිල්ලා ළමයි කිහිප දෙනෙක් ඒ අතරින් මගේ තියෙන පන්ති වලට මේ විදිහ සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? ඒතකොට ඒගොල්ලන්ට මම හිතනවා මම උගන්වන විදිය සම්බන්ධයෙන් ඒගොල්ලන්ට සහ ඒගොල්ලන්ගේ දෙමව්පියන්ට පැහැදීමක් ඇති කියලා. හරි? හරි. එතකොට තමයි එතන තව මොන හරි තියෙනවනේ ඉතින් අහන්න පුළුවන් මැසේජ් එකක් දාන්න. හරිද? හරි. ව්‍යාපාර වල අරමුණු ඉගෙන ගත්තා. හරිද? හරි. අපි නම් ඊළඟට මාතෘකාවක් දාගමු මෙහෙම. හැමෝම ලියලා ඇතිනේ. මම මේක මකන්නම්. ඉන්නේ මීගමුවේ ගම කටෝපිටිය. කටෝපිටිය දන්නවනේ ඉතින් මේක මීගමුවේ අතර ඉන්නවා. කටෝපිටිය ඉතින් හැමෝම දන්නවනේ. හරි. අනුමාතෘකාවක් දාගන්න භාණ්ඩ නිපදවීමේ ව්‍යාපාර. භාණ්ඩ නිපදවීමේ ව්‍යාපාර. අනුමාතෘකාවක් දාගන්න. තාම කවුරුත් Google form එක සම්පූර්ණ කරලා රෙජිස්ටර් වුනේ නැති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න WhatsApp message එකක් දාලා මම අංකේ දාන්න මෙතනින් දාන්න 0.77 45 48 169 මේකට WhatsApp message එකක් දාන්න කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා අහන්නකො. O level seminar මේ O level revision පන්තියේ
link එක දාන්නම් ඒකෙන් ගිහින් register වෙන්න. ඊට පස්සේ මම group එකට add කරනවා. හරි. හැබැයි එන්න ඕන පන්තියට ඉතින් හැමදාම එන්න ඕන. හරි. භාණ්ඩ නිපදවීමේ ව්‍යාපාර. මොකක්ද මේ භාණ්ඩ නිපදවීමේ ව්‍යාපාරය කියන්නේ? ඊට කලින් තේරුම් ගන්න එපා මොකක්ද මේ භාණ්ඩයක් කියලා කියන්නේ කියලා. නේද? ඊට කලින් අපි තේරුම් ගන්න ඕන අපි දැනගෙන ඉන්න ඕන මොකක්ද මේ භාණ්ඩයක් කියලා කියන්නේ? පුතේ භාණ්ඩයක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන භෞතික වෙච්ච දෙයකට. භෞතිකයි කියන්නේ මොනවද? සරලවම කිව්වොත් අල්ලන්න පුළුවන් දෙයකට. නේද? ස්පර්ශ කරන්න පුළුවන් දෙයකට තමයි අපි කියන්නේ භාණ්ඩයක්. නේද? දැන් උදාහරණයක් විදියට අපේ අවශ්‍යතාව සම්පූර්ණ කරන දෙයක් තමයි අපි කන බත් වේල. බත් කියන්නේ තුල භාණ්ඩයක්. ඇයි මම එහෙම කියන්නේ? ඇයි බත් අල්ලන්න බැරිද? අල්ලන්න පුළුවන්. නේද? දැන් ඕගොල්ලෝ ඔය අතේ තියාගෙන ඉන්න පෑන. ඕකත් භාණ්ඩයක්. ඕගොල්ලන්ගේ අධ්‍යාපනයේ කියන අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න තියෙන භෞතික දෙයක්. භෞතික දෙයක් කියලා කියනකොට ස්පර්ශ කරන්න පුළුවන්. ඇත්තට පේන දෙයක්. එහෙනම් භාණ්ඩයක් කියලා කියන්නේ මොකක්ද? මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන භෞතික වෙච්ච දෙයකට අපි කියනවා භාණ්ඩයක් කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලා ලියාගමු භාණ්ඩයක් කියලා කියන්නේ මොකක්ද කියලා. හරිද? එහෙනම් ලියාගන්න. භාණ්ඩයක් කියන එක යටතේ මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන භෞතික වූ දෑ භාණ්ඩ වේ. මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන භෞතික වූ දෑ භාණ්ඩ වේ. එහෙනම් මෙන්න මේ භාණ්ඩ නිෂ්පාදනය කරන නැත්නම් හදන ව්‍යාපාර වලට තමයි අපි කියන්නේ භාණ්ඩ නිපදවීමේ ව්‍යාපාර කියලා. තේරෙනවද? එහෙනම් මේක යටින්ම ලියන්න. එනම් එම භාණ්ඩ නිපදවන ව්‍යාපාර භාණ්ඩ නිපදවීමේ ව්‍යාපාර වේ. භාණ්ඩ නිපදවීමේ ව්‍යාපාර වේ. එනම් එම භාණ්ඩ නිපදවන ව්‍යාපාර භාණ්ඩ නිපදවීමේ ව්‍යාපාර වේ. හරි. දැන් මම කිව්වා දැන් මම දවස් දෙකක් දාන්නේ සතියේට අතිරේකව දානවා. තව අන්තිම කාලෙදී දානවා. ඒ අතිරේක දවසක් දාන්නේ මේ විදිහට පාඩම් කරන කොටස් වලට නෙමෙයි පේපර් ක්ලාස් එකට. පේපර් ක්ලාස් එකට මම මුදලක් අය කරන්නේ නැහැ. මේකටම සමගාමීව කරනවා. පේපර් ක්ලාස් එකට මුදලක්. එතකොට ගොඩක් පාස් පේපර්ස් වලට වඩා මොඩල් පේපර්ස්. හරිද? මොඩල් පේපර්ස් පාස් පේපර්ස් අපිට ගොඩක් නැහැනේ. මේ අලුත් මේ සිලබස් එකේ 2017න් පස්සේ නැහැ. ඕගලන්ට තියෙන මේ නිව් සිලබස් නේ 2017න් පස්සේ නැහැ. හරිද? එතකොට පාස් පේපර්ස් වල ඕගලන්ට පොඩි ප්‍රමාණයක් හම්බෙන්නේ. පාස් පේපර්ස් උත් කරනවා හැබැයි ඊටත් වඩා ගොඩක් අනුමාන ප්‍රශ්න පත්‍ර. අනුමාන ප්‍රශ්න පත්‍රයේදී මම ටිකක් විතර අමාරු විදිහට හදනවා. මොකද අමාරු දෙයක් ගොඩනගාගත්තා කියන අමාරු දෙයක් විසඳගත්තා කියන්නේ වාට ඉතින් අර ලේසි දෙයක් කොහොමද නැති. හරිද? අනිවාර්යෙන් මුලින් ඉඳලා පන්තියට සම්බන්ධ වුණොත් කොමර්ස් වලට අඩුම තරමේ ලකුණු 75. අඩුම තරමේ 75. ඒ කියන්නේ මම කියන විදිහට වැඩ කරගෙන අඩුම තරමේ 75කට වාට ලකුණු ගන්න පුළුවන්. ගොඩක්ම මෙතනදී ටාගට් කරන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. අපි කියන්නේ ඉරිගාන ප්‍රශ්න පත්‍රය කියලා. මේකයි අපි ටාගට් කරන්න ඕන.
ඉරි ගහන එකෙන් එකක් වරිදිනවා කියන අපිට ලොකු ලකුණු ප්‍රමාණයක් නැති වෙන්න තියෙන ඉඩ කඩ. එහෙනම් එක ප්‍රශ්නයක් කියන්නේ එක ලකුණක්. ඒ නිසා ගොඩක් අපි ඉරි ගහන try කරමු. අපි ඉරි ගහන ප්‍රශ්න පත්‍රයේ අඩුම තරමේ 40න් ලකුණු 33ක් ගන්න try කරනවා. 40න් 33ක්. එහෙනම් වරද්දන්න තියෙන උපරිම 7යි. තේරෙනවද? මේ වැඩි අපි ඉස්සලා ගන්න. ඉස්සලා බහුවර්ණ එක ගොඩ දාගත්තයි කියන අපිට රචනා ප්‍රශ්නයක ටිකක් හරි මොන හරි කරගන්න පුළුවන්. හරි. හරි. ඒ විදිහට තමයි අපි මම ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉස්සරහට ලොකු වැඩක් තියෙනවා. හරිද? අනිත් දේ මගේ පන්තියේ ළමයි මරවල පාඩම් කරවන්නේ. මරවල පාඩම් කරන්න දැන් මගේ තීරි පන්ති නයි දන්නවා. මගේ නේද? මේ පන්ති නේද? කොහොමද අපි වැඩ කරන්නේ? හැබැයි අපි ලස්සනට ඉගෙනගෙන යනවා. ලස්සනට කරගෙන යනවා. මේ දැන් මම එකක්වත් ඒ දරුවෝ කතා කරොත් chance එක දුන්නොත් මම මරවන්නේ. ලස්සනට ඒ අදාළ පැය ගන්න පන්තියට කරනවා. පේපරයක් දෙනවා මේ පේපරේ කරලා දෙන්න පුතේ කියලා. පේපරේ මම අඩුපාඩු කරලා ඒගොල්ලන්ට යවනවා. මේ ටික මම ඊට අමතරව අපි මේ ටිකේ ෂෝට් නෝට් එකක් සම්පූර්ණ කරලා ඉවර කරමු විතරයි. 10 ශ්‍රේණියට විශේෂයෙන්. ෂෝට් නෝට් උත් දෙනවා. ඉතින් මේ හැමදේම කරන්නේ දරුවන්ට ලොකු ප්‍රතිඵලයක් අත් කරගන්න. හරිද? ඒකක් ගත්තොත් ඔයාලට විශාල ෂීට් එකේ ආසතිනේ. හිතන්නකො හිතින් මවල බලන්න ඕගොල්ලෝ ශිෂ්‍යත්ව විභාග කරපුවා ඉන්නේ. ශිෂ්‍යත්ව විභාග රිසල්ට් එන දවසට මාර ආසයිනේ. නේද? කීයක් ඇද්ද කියලා. ඒ වගේ තමයි ඕගොල්ලෝ ඊටත් වඩා දහස් ගුණයකින් ඕගොල්ලෝ රිසල්ට් කොහොම ඇද්ද? ඉතින් එදාට මේ business and accounting studies කියන පේපර් එක මේ විෂය ඉස්සරහින් ඒකක් තිබ්බොත් ඔයාලට කොච්චර සතුටක් තියෙද මේ විෂයට? තේරුණාද? එතකොට A9ක් ගන්න දරුවෝ ඉන්නවා මෙතන. හරිද? A9. ඉතින් A9 තමන්ගේ A8කින් නවතින්න තියන්න බෑ. අනිවාර්යෙන් කොමර්ස් වලට එකක් ගන්න. හරිද? ලේසි කරන්න ඕන විදිය කරන විශේෂයෙන් ලේසි කියලා කියන්නේ කොමර්ස් තෝරගන්න එක දෙයක් ඔයාට ඔයාගෙන විශ්වාසයක් තියෙන නිසා. නේද? නැත්තම් ඔයාට තිබ්බනේ භූගෝලය තෝරගන්න. නැත්නම් ඔයාට තිබ්බා පුරවැසි අධ්‍යාපනය තෝරගන්න. ඔයා එහෙම තෝරගත්තේ නැහැ. ඇයි ඔයා කොමර්ස් තෝරගත්තේ? ඔයාට ඔයාගෙන ෂුවර්. නේද? ඔයාට ගණන් පුළුවන් කියලා නේ ඉස්කෝලේ ගුරුවරු බය කරන්නේ. නේද? ගණන් බැයි නම් කරන්න එපා කොමර්ස්. එහෙම කිව්වනේ. හැබැයි එහෙම කියන්නේ ඔයා බය නැතුව කොමර්ස් තෝරගත්තා. ඇයි ඔයාට ඔයාගෙන විශ්වාසයි. ওই විශ්වාසෙ වටිනවා. ওই විශ්වාසය නිසා මෙතනට එන්න තමන් ගැන විශ්වාසයක් තියෙන දරුවෝ 190ක් වෙන තමන් ගැන විශ්වාසයක් තියෙන දරුවෝ. ඒ නිසා අනිවාර්යෙන් අපිට වැඩක් කරලා අනිවාර්ය සාමාර්ථයකට යන්න පුළුවන්. අපි වැඩ කරමු ඉස්සරහට මේ මාස දෙක අනිවාර්යෙන් මේ ඉන්න කට්ටිය මාස දෙකම ඉන්න try කරන්න. හරිද? රෙකෝඩින් එකක් මම හැමදාම YouTube ඊළඟ දවස් YouTube එකේ දානවා. ඒක අනිවාර්යෙන් නිකන් හරි පන්තිරේ ඉන්න බැරිව ඒක බලලා හරි සම්පූර්ණ කරගන්න. හරිද? හරි. අපි එතකොට ඉගෙන ගත්තා භාණ්ඩ නිපදවීමේ ව්‍යාපාර. එහෙනම් භාණ්ඩයක් කියලා කියන්නේ මොකක්ද? මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන භෞතික වූ දෙයකට. භෞතිකයි කියලා කියන්නේ මොනවද? ස්පර්ශ කරන්න පුළුවන් ඇසට පේන දේවල්. මේකට තමයි කියන්නේ භෞතික දේ. මේවට අපි කියනවා මේ භාණ්ඩ කියලා. ඒ නිසා එම භාණ්ඩ නිපදවන ව්‍යාපාරයට අපි කියනවා භාණ්ඩ නිපදවීමේ ව්‍යාපාර කියලා. භාණ්ඩ නිපදවීමේ ව්‍යාපාර කියලා. හරිද? හරි. ඊළඟට අනුමාත්‍රිකාව දාගන්න සේවා සැපීමේ ව්‍යාපාර. සේවා සැපීමේ ව්‍යාපාර. තාම මගේ YouTube එකේ තියෙනවා මම ඔයාලට පණිවිඩත් එවද YouTube එක මේ subscribe කරලා නැත්නම් ඒක කරන්න. තාම ලොකු මේ subscribers ගන්න තමයි ඉන්න 700 අත බලද්දී 770ක් හිටියා. හරි ඒ වගේ ප්‍රමාණයකින් මහා පරිමාණයකට නෙමෙයි. එතකොට ඔයාලට ඉස්සරහට වන් දාන පාඩම් එහෙම බලා ගන්න පුළුවන්. හරි හම්බ කරන්නේ මේ YouTube එක මම නම් පාවිච්චි කරන්නේ. හරි ළමයෙක්ට දැනුමක් දෙන්න. මට views ගන්න ඉන්න subscribers ගන්න වැඩක් නැහැ. මම ඔයගලන්ට එහෙම හරි කියන්නේ මම ඉස්සරහට පාඩමක් දැම්මොත් ඔයාට ඒක අදාළ පාඩමක් නම් ඔයා කැමති නම් ඒක බලන්න පුළුවන්. අකමැති නම් ඔබලා ඉන්න විශේෂයෙන් ගොඩක් A level accounting පාඩම් පවා එකෙන් දානවා. හරිද? හරි. අපි ඉගෙන ගමු එහෙනම් භාණ්ඩ නිපදීමේ ව්‍යාපාර ගැන. දැන් ඉගෙන සේවා සැපීමේ ව්‍යාපාර. මොකක්ද මේ සේවාවක් කියන්නේ? පුතේ සේවාවක් කියලා කියන්නේ දැන් අපි භාණ්ඩයක් කියලා ඉගෙන ගත්තේ මොකද්ද? මිනිස් අවශ්‍යතාව වමනා සපුරාලන භෞතික වූ දේ. සේවා කියන්නේ ඒකේ විරුද්ධ දේ. මිනිස් අවශ්‍යතා හා වමනා සපුරාලන භෞතික නොවූ දෑ සේවා කියලා කියනවා.
එන යට කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලන භෞතික නොවූ දෑ කියලා කියන්නේ. භෞතික නොවූ දෑ සේවාවේ භෞතික නොවූ දෑ සේවාවේ. ඕගලන්ට ගැටලු මොන හරි දැනගන්න ඕන දෙයක් තියෙන ඕන දෙයක් මෙතනින් chat එකක් දාලා අහන්න. අනවශ්‍ය දෙයක් අහන්න එපා. මේ මොකක් හරි අදාළම දෙයක් අහන්නකො. එහෙනම් මිනිස් අවශ්‍යතා හා වුණා සපුරාලන භෞතික වෙච්ච දෙයකට අපි කියනවා භෞතික නොවූ දෙයකට අපි කියනවා සේවාවක් කියලා. එහෙනම් සේවා සැපීමේ ව්‍යාපාරයක් කියලා කියන්නේ එම සේවා සපයන ව්‍යාපාර සේවා සැපීමේ ව්‍යාපාරය. හරිද? එහෙනම් ලියන්න. එම සේවා සපයන ව්‍යාපාර සේවා සැපීමේ ව්‍යාපාර වේ. හරිනේ. එහෙනම් දැන් භාණ්ඩ නිපදීමේ ව්‍යාපාර ගැනයි සේවා සැපීමේ ව්‍යාපාර ගැනයි දන්නවා. දැන් මොකක්ද පුතේ මේ සේවා වලට අයිති වෙන්නේ? සේවාවක් කියන දේ භෞතික නොවේ. අල්ලන්න බෑ. ඒක ඇසට පේන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගුරු සේවය. ගුරුවරයෙක් දෙන සේවය භෞතික නෑ පුතේ. ස්පර්ශ කරන්න බෑ. දැන් ඕගොල්ලෝ ඉතින් කියන්න පුළුවන්. ඉතින් සර්ව පේනවානේ අපිට. ඔව් මාව පේනවා. පුතේ මම සේවාව දෙන කෙනා. මම සේවාව සපයන කෙනා. තේරෙනවද? මාව පේනවා. මගේ සේවාව පේන්නේ නැහැ. තේරෙනවද? දැන් කියන්න බෑ ඔයාලට මගේ සේවාව මොකක්ද කියලා හැවොත්. දැන් මම ගුරුවරයා. මම තමයි සේවාව සපයන්නේ. කොහොමගේ සේවාව? හොයාගන්න අමාරුයි ඒක. තේරෙනවද? වෛද්‍යවරයා පේනවා පුතේ. වෛද්‍ය සේවය පේන්නේ නැහැ. තේරෙනවද? එන සේවාවක් කියන දේ අපිට ස්පර්ශ කරන්නත් බෑ. ඇසට පේන්නත් බෑ. මේ ඉන්නේ මෙයා දෙන සේවාව, මේ ඉන්නේ සේවයේ සපයන කෙනා කියලා අපිට වෙනම ගන්න බෑ. තේරෙනවද? එහෙනම් සේවාවක් කියන දේ අපිට ස්පර්ශ කරන්න බෑ. අපිට භෞතිකව පේන්නේ නැහැ. හරිද? ඇසට පේන්නේ නැහැ. හරිද? හරි. එහෙනම් අපි ඉගෙන ගත්තා දැන් භාණ්ඩ හා සේවා සැපීමේ ව්‍යාපාර ගැන. හරිද? හරි. දැන් මේකේ අපි එක දෙයක් දැක්කා නිපදවනවා. නිපදවනවාට කියන තව නමක් තමයි නිෂ්පාදනය කරනවා. දැන් අපි ඉගෙන ගමු මොකක්ද මේ නිෂ්පාදනයක් කියලා කියන්නේ. හරිද? නිෂ්පාදනය. එහෙනම් අනුමාතුකාවක් අපි දාගන්න යනවා. හරි. අනුමාතුකාව දාගන්න නිෂ්පාදනයේ අනු නිෂ්පාදනයේ අනු දැන් මොකක්ද මේ නිෂ්පාදනය? සරල දෙයක්. අපේ නිවසේ නම් දිනපතා වෙනවා. නේද? අපේ අම්මා කෑම වෙනව නේද? ඒ කෑම කියන උයන එකක් පුතේ නිෂ්පාදනයක්. තේරෙනවද?
අපි කඩදාසියක් අරගෙන කඩදාසි බෝට්ටුවක් හදනවා කියන්නේ නිෂ්පාදනයක්. තේරෙනවද? අපි මොකක් හරි වැඩ ටික අපි කඩදාසි ටිකක් මොන හරි අරගෙන සුබ පැතුම් කාඩ් එකක් කාට හරි විශ් කරන කාඩ් එකක් හදනවා කියන්නේ නිෂ්පාදනයක්. තේරෙනවද? සරුංගලයක් හදනවා කියන්නේ නිෂ්පාදනයක්. එහෙනම් මේකෙදි මොකද වෙන්නේ? නේද? පුතේ නිෂ්පාදනයකදී අපි ගන්නවා මොනවාරි අමුද්‍රව්‍ය ටිකක් නේද? අපි බත් වියන්න නම් අමුද්‍රව්‍ය ටිකක් ඕන නේද? හාල් ඕන, පොල් ඕන, ලුණු ඕන. නිෂ්පාදනයේක මොකක් හරි අමුද්‍රව්‍ය ටිකක් ඕන. ඔය අමුද්‍රව්‍ය ටික මොකක් හරි වැඩ කෑල්ලක් දාලා නේද? අන්තිමට අපි මොකක් හරි දෙයක් හදාගන්නේ. සරුංගලයක් හදද්දි මොනවද? ඉරටු ටිකක් ඕන, සවුකොළ ටිකක් ඕන, නූල් ටිකක් ඕන. ඒ අමුද්‍රව්‍ය නේද? පාප්ප ටිකකුත් ඕන. ඒ අමුද්‍රව්‍ය. ඔය අමුද්‍රව්‍ය ටික අරගෙන වැඩ කෑල්ලක් දැම්මට පස්සේ නේද සරුංගලයක් හැදෙන්නේ. එහෙනම් නිෂ්පාදනය කියන්නේ ඒකක්. නිෂ්පාදනය කියන්නේ මේ සරුංගලයක් හදන වගේ දෙයක් තමයි. අහගන්න එහෙනම් නිෂ්පාදනයක් කියලා කියන්නේ මොකක් හරි අමුද්‍රව්‍ය ටිකක් අරගෙන අපි මොකක් හරි ක්‍රියාවලියකට ලක් කරලා අපි ඒකට කියනවා මෙහෙයුම් ක්‍රියාවලියකට ලක් කරලා අන්තිමේදී නිමැවුමක් කියලා කියන්නේ හදපු දෙයක් ගන්න එක. නිමැවුමක් ගන්න දෙයට තමයි අපි කියන්නේ නිෂ්පාදනයක් කියලා. හරි. එහෙනම් ඒ අර්ථය ලියන්න නිෂ්පාදනය යන. ඒ අර්ථය කියන්නේ යම් අමුද්‍රව්‍ය සරුංගලයක් හදනවා කියලා හිතන්න. සරුංගලයේ වලට ඕන දේ පාප් ඕන, කතුරක් ඕන, නූල් ඕන, සවුකොළ ඕන, ඉරට ඕන. ආයුව තමයි අමුද්‍රව්‍ය. යම් අමුද්‍රව්‍යයක්. ඒකටම ලියන්නේ මෙහෙයුම් ක්‍රියාවලියකට ලක්කොට. යම් අමුද්‍රව්‍යයක් මෙහෙයුම් ක්‍රියාවලියකට ලක්කොට. මෙහෙයුම් ක්‍රියාවලියකට ලක්කොට. මෙහෙයුම් ක්‍රියාවලිය කියලා කියන්නේ මොකක්ද? දැන් මේ සරුංගල් හදන්න අපි සවුකොළ තියෙනවා, පාප තියෙනවා. මේව අරගෙන අපි කරන්නේ නේද? නූල් ටිකට අපි මේ ඉරිරු ටික අරන් ගැට ගහන්න ඕන. ඊට පස්සේ සවුකොළ පාප ගාලා අලවන්න ඕන. ඒ වලට තමයි අපි කියන්නේ මෙහෙයුම් ක්‍රියාවලිය කියලා. අපි අර කරන ක්‍රියාකාරකම් ටික ඒකට අපි කියන්නේ මෙහෙයුම් ක්‍රියාව. එහෙනම් මෙහෙයුම් ක්‍රියාවලියකට ලක්කොට නිමැවුමක් ලබා ගැනීමේ ක්‍රියාවලියයි. නිමැවුමක් ලබා ගැනීමේ ක්‍රියාවලියයි. හරිද? එතකොට අපි බලමු උදාහරණයක් ගමු. ඔහුතේ ඕනම නිෂ්පාදනයකට කොටස් තුනක් අයිති වෙනවා. නේද? ඕනම නිෂ්පාදනයකට කොටස් තුනක්. හරිද? මම මේ කොටස් තුන ලියන්නම් එහෙම. පළවෙනි එක අපි කියනවා යෙදවුම්. තවත් විදිහකට මෙයාට අපි කියනවා අමුද්‍රව්‍ය. මේ ටික මෙහෙම අරගෙන යෙදුම් නැත්නම් අමුද්‍රව්‍ය ටික අරගෙන අපි ඊට පස්සේ මෙහෙයුම් ක්‍රියාවලියකට ලක් කරනවා. අපි කියනවා ඒකට මෙහෙයුම්. අර සරුංගලය හදන්න බඩු ටික ගත්තට පස්සේ වැඩ ටිකක් දාන්න ඕනනේ. අන්න ඒකට අපි කියනවා මෙහෙයුම්. අර කරන වැඩ ටික මෙහෙයුම්. ඒ වැඩ ටික කරාට පස්සේ නේද අපිට සරුංගලයක් කියන දේ හදා ගන්න පුළුවන්. ඒ සරුංගලයට අපි කියනවා මෙතනදී නිමැවුමක් කියලා. නිමැවුමක් කියලා කියන්නේ පුතේ හදපු දෙයකට නිමැවුමක් කියලා කියනවා. නිර්මාණයක්. නිමැවුමක් කියන්නේ නිර්මාණයකට තමයි. හදපු දෙයකට. හරි. අපි මේකට ගමු දැන් ගොඩක් අය දන්න නිෂ්පාදන ක්‍රියාවලිය තමයි මගේ තීරි පන්තියේදී මම කතා කරන්නේ පාන් හදන එක. පාන් හදන එක මේක යටින් උදාහරණයක් විදිහට ගමු. හරි මේක යටින්ම මම ගන්නවා. දැන් පාන් හදන්න මොනවද ඕන? පාන් හදන්න තිරිකු පිටි ඕන. නේද? තිරිකු පිටි ඕන. තව
yeast කියන දේ ඕන වෙනවා නේද? ජලය ඕන නේද? පොරොන්දුවේ හදනවා නම් දර ඕන. මේ කියන දේ ඕන. තව ඕන තරම් දේවල් තියෙනවා. මාගරින් තියෙනවා. මේ පිටි අනන්න කෙනෙක් ඕන නේද? ඒ වගේ ඕනනේ. මේ තමයි ප්‍රධාන වශයෙන්. මේක තව ප්‍රධානක් නෑ. දෙතුන් දෙනෙක් ගත්තා. ඔයත් ලියන්න මේ වගේ යටි. අමුද්‍රව්‍ය විදියට පාන් හදද්දි මොනවද ඕන වෙන්නේ කියලා ලියන්න. හරි. ඊට පස්සේ මේ ටික තියලා අපි මොනවද මේ පාන් හදන්න කරන්නේ? ලියන්න. පාන් හදන්න අපි මොනවද කරන්නේ? පිටි ඇනීම. පිටි ඇනීම. පිටි අනන්න ඕනනේ නේද? පිටි අනන්න ඕන. ඊට පස්සේ අපි පිටි තම්බන්න ඕන. පිටි තැම්බීම. නේද? ඊට පස්සේ ඒ පිටි අරගෙන වර්ග කරන්න ඕනේ. තැටි වලට වර්ග කිරීම, පිටි වර්ග කිරීම. අන්තිමේදී පිලිස්සීම කරනවා. පිලිස්සීම. මේ ටික කරාට පස්සේ අන්තිමට මොකක්ද වෙන්නේ? පාන් කියන දේ හදාගන්න පුළුවන්. පාන්. හරි. මේ තමයි එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය. දැන් අපි මේ වැඩ කොටසට කියන්නේ මේ කොටස් තුනයිනේ. මේකට අපි සම්පූර්ණයෙන් කියනවා නිෂ්පාදන ක්‍රියාවලියක් කියලා. තේරෙනවද? මෙන්න මේ තියෙන්නේ මේ සම්පූර්ණ දෙයට අපි කියනවා නිෂ්පාදන ක්‍රියාවලියක් කියලා. නිෂ්පාදන ක්‍රියාවලිය. එහෙනම් පුතේ ඕනම නිෂ්පාදන ක්‍රියාවලියක් ගත්තොත් ඒකට අංග තුනක් තියෙනවා. යදවුම් මේවුම් නිමැවුම්. තියෙන ඕනම නිෂ්පාදනය. අපි හිතමු ඌරු මස් වලින් හදපු සොසේජස් එකක් කියලා. ඌරු මස් වලින් හදපු සොසේජස් එකක් හදන්න නම් ඌරෙක් ඕනනේ. ඌරෙක් ඕන. ඌරව කපල කොටලා අරගෙන ඒ වැඩ ටික කරන්න අපි යනවා මෙහියුම් ක්‍රියාවලියට ඒ කපන කොටනේව දානවා. ඒ ටික කරාට පස්සේ අන්තිමේ එන සොසේජස් කරාල් ටික අපි ඒවලට කියනවා නිමැවුමක් කියලා. එහෙනම් මතක තියාගන්න ඕනම නිෂ්පාදන ක්‍රියාවලියක් ගත්තොත් ඒකට කොටස් තුනයි. යදවුම් මෙහෙයුම් සහ නිමැවුම් කියලා. හරිද? හරි. ඉක්මනට සටහන් කරන්න අය සටහන් කරගන්න. ඊළඟ කොටසට යනවා නිෂ්පාදනයේ කියන එකේ තව කොටස් ටිකක් තියෙනවා කතා කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකෙන් අහන්න. හරි. මම එනම් මකන්නම් මේක. හරි. පුතේ දැන් අපි නිෂ්පාදනය කියන දේ කතා කරානේ. මේ නිෂ්පාදනය අපිට පුළුවන් කොටස් දෙකකට බෙදන්න. නිෂ්පාදනය කියන දේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ඍජු නිෂ්පාදනය. අනිත් එක තමයි වක්‍ර නිෂ්පාදනය.
ඍජු නිෂ්පාදනය අනිත් එක වක්‍ර නිෂ්පාදනය ලියා ගන්න. ඕව නැතුව තීරි පන්ති වලදී මගේ දැන් යන තීරි පන්ති වලදී ටියුට් එකක් දෙනවා අනිවාර්යෙන් පාඩමට. ටියුට් එක නිබන්ධනයක් එක්ක තමයි ආවරණය කිරීමක් කරන්නේ. හරි. එතකොට කවුරු හරි ඉන්නවා නම් තීරි පන්ති වලට සම්බන්ධ වෙන්න කැමති. තීරි පන්ති සම්බන්ධ වෙනවා කියන පුතේ මුදලක් ගෙවලා තමයි ඒකට සම්බන්ධ වෙන්න ඕන ගෲප් වලට එන්න ඕන. ඒ විදිහට කැමති කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp එකකින් පොඩි දැනුම් දීමක් දීලා අහන්න පුළුවන් විස්තර. හරිද? 11 ශ්‍රේණියේ පාඩමේ නම් 11 ශ්‍රේණියේ දරුවන්ට නම් මේ වෙද්දී අපි මම ආයේ බැංකු සතුම් කරන කියන දේ පාඩම ඒගොල්ලන්ට කරගෙන යන ගමන් තියෙන ඒකත් අන්තිම දවස ඊළඟ දවස් ඉවර වෙනවා. ඒතර 11 ශ්‍රේණියේ අපි අර වෙළඳාම සහ උපකාරක සේවා කියන පාඩම සාකච්ඡා කරලා ඉවරයි. හරි. අලුත් පාඩමකට තමයි ඒතකොට 11 ශ්‍රේණියේ වෙළඳාම හා උපකාරක සේවා වලින් තියෙන එක තමයි ඊට පස්සේ යන්න තියෙන්නේ. 11 ශ්‍රේණියට නම් 10 ශ්‍රේණියේ මේ වෙද්දී ද්විත්ව රාම් කියන පාඩම යන්නේ. හරිද? කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකට සම්බන්ධ වෙන්න කොහොමද කියලා අහන්න පුළුවන්. පන්ති ඉවරලා හරි නැත්නම් හෙට දවසේ තුල. හරිද? එතකොට 10 ශ්‍රේණියේ පන්තියේ තියෙන්නේ සිකුරාදා හවස 6ට 11 ශ්‍රේණියේ පන්තියේ තියෙන්නේ ඉරිදා හවස 4ට. හරිද? හරි. මෙහෙම දාගන්න නිෂ්පාදනය කියන දේ කොටස් දෙකකට බෙදෙනවා. ඍජු නිෂ්පාදනය සහ මේ රිවිෂන් එකේ ඔක්කොම කරනවා. මේ රිවිෂන් පන්තියේ 10 11 දෙකම ආවරණය වෙනවා. ඒ කියන්නේ වේගයත් එක්කම යන පන්තියක් අර ගොඩක් වෙලා කියදින්නේ නැහැ. හරිද? වේගයත් එක්ක වේගෙන් යන පන්තිය. රිවිෂන් ඔක්කොම තීරි කොටස් ටික කියලා දෙනවා වේගෙන්. හරිද? අපි යන ඉස්සෙල්ලා ඉගෙන ගමු ඍජු නිෂ්පාදනය. එහෙනම් මාතෘකාව දාන්න. මේක ලියාගත්තනේ. මේක මේ විදිහට දැම්මා. මාතෘකාව දාගන්න ඍජු නිෂ්පාදනය. ඍජු නිෂ්පාදනය. පුතේ ඍජු නිෂ්පාදනය කියලා කියන්නේ අපිට ඕන දේවල් අපි විසින්ම හදාගන්න එකට අපි කියනවා ඍජු නිෂ්පාදනය. උදාහරණයක් විදිහට මට මොකක් හරි කෑමක් කන්න ඕන. එහෙනම් මම උයාගෙන කන එකට මම කියනවා ඍජු නිෂ්පාදනයක් කියලා. තේරෙනවද? තව විදිහට මට ඇඳුමක් ඕන. මමම රෙදි අරගෙන මමම ඒක මහ ගන්නවා නම් මම ඒකට කියනවා ඍජු නිෂ්පාදනයක් කියලා. මට උඩ යවන්න සරුංගලයක් ඕන. මමම ඉරුටු කපාගෙන මමම ඒක හදා ගන්නවා නම් මම ඒකට කියනවා ඍජු නිෂ්පාදනයක් කියලා. එහෙනම් ඍජු නිෂ්පාදනයක් කියන්නේ පුතේ තමන්ට ඕන දේ තමන් විසින්ම සාදා ගන්නවා නම් තමන් විසින්ම නිෂ්පාදනය කර ගන්නවා නම් අපි ඒකට කියනවා ඍජු නිෂ්පාදනයක් කියලා. හරිද? එහෙනම් ඒ අර්ථය ලියන්න ඍජු නිෂ්පාදනය කියන එක අර්ථේ තමාට අවශ්‍ය දෑ තමා විසින්ම නිපදවා ගැනීම ඍජු නිෂ්පාදනය වේ. ඍජු නිෂ්පාදනය වේ. ඍජු නිෂ්පාදනය වේ. තමාට අවශ්‍ය දේවල් තමා විසින්ම නිපදවා ගන්නවට අපි කියනවා ඍජු නිෂ්පාදනය කියලා. හරිද? ඒ කියන්නේ ඔයාට ඇඳුමක් ඕන නම් ඔයාම මහ ගන්නවා. ඒක ඍජු නිෂ්පාදනය. ඔයාට කෑමක් ඕන නම් ඔයා මේක හදාගෙන කනවා. ඒක ඍජු නිෂ්පාදනය. තේරෙනවද? ඔයාට එළවලු ටිකක් ඕන නම් ඔයාම වගා කරලා ඔයා එළවලු ටික හොයා ගන්නවා. අන්න ඒක ඍජු නිෂ්පාදනය. එහෙනම් ඍජු නිෂ්පාදනය කියලා කියන්නේ තමාට අවශ්‍ය දෑ තමන් විසින්ම හදා ගන්නවා අපි ඒක කියනවා ඍජු නිෂ්පාදනයක් කියලා. හරිද? අනිත් එක ඉගෙන ගමු. වක්‍ර නිෂ්පාදනය. වක්‍ර නිෂ්පාදනය.
වක්‍ර නිෂ්පාදනය. දැන් මේක දැන ගැනීම පිණිසත් උගන්වන කොටසක්. මේක අපේ අච්චු පොතේ නැහැ, පෙළ පොතේ නැහැ. දැන් පුතේ ඍජු නිෂ්පාදනය කියලා කිව්වේ මොකක්ද? තමන්ට ඕන දේ තමන් හදාගන්න එකනේ. පුතේ වක්‍ර නිෂ්පාදනයේදී වෙන්නේ විකුණන්න බලාගෙන දෙයක් හදනවා නම් අපි ඒක කියනවා වක්‍ර නිෂ්පාදනයක් කියලා. තේන විකුණන්න බලාගෙන යම් කිසි දෙයක් නිෂ්පාදනයක් කරනවා නම් නිපදවීමක් කරනවා නම් අන්න ඒක වක්‍ර නිෂ්පාදනයක්. තේරුණාද? දැන් බේකරියේ එක්කෙනා පාන් හදන්නේ එයාට කන්නද? නැහැ. විකුණන්න බලාගෙන. එහෙනම් ඒක වක්‍ර නිෂ්පාදනයක්. ටේලර් ෂොප් එකේ ඉන්න අංකල් එයා ඇඳුම් මහන්න එයාට බැඳගෙන යන්නද? නැහැ. තව ආයෙත් ඇඳගෙන යන්න. විකුණන්න බලාගෙන. එහෙනම් එතන තියෙන්නේ වක්‍ර නිෂ්පාදනය. එතකොට ගොඩක්ම මේ ව්‍යාපාර ගත්තොත් මේ ව්‍යාපාරවල වෙන්නේ වක්‍ර නිෂ්පාදනයක්. ඇයි ව්‍යාපාරවල හැමදේම කරන්නේ හැමදේම නිෂ්පාදනය කරන්නේ මොනවා බලාගෙනද? විකුණන්න බලාගෙන. නැත්නම් ව්‍යාපාරය අයටද? නැහැ. එහෙනම් වක්‍ර නිෂ්පාදනය කියලා කියන්නේ මොකක්ද? විකුණන්න බලාගෙන කරනවා නම් නිෂ්පාදනයක්. අන්න ඒකට අපි කියනවා වක්‍ර නිෂ්පාදනයක් කියලා. එන එයාට කියන්න එයාට විකිණීම අරමුණු කරගෙන විකිණීම අරමුණු කරගෙන විකිණීම අරමුණු කරගෙන විකිණීම අරමුණු කරගෙන යම් නිෂ්පාදනයක් විකිණීම අරමුණු කරගෙන යම් නිෂ්පාදනයක් සිදු කිරීම වක්‍ර නිෂ්පාදනය වේ. විකුණන්න බලාගෙන දෙයක් හදනවා. අන්න අපි ඒකට කියනවා වක්‍ර නිෂ්පාදනයක් කියලා. හරිද? වක්‍ර නිෂ්පාදනය. එතකොට ගොඩක් ඔය ව්‍යාපාර කටයුත්තකදී වෙන්නේ වක්‍ර නිෂ්පාදනයක්. විකුණන්නනේ කරන්නේ. ඒ නිසා ඒව හැමදේම ගන්න පුළුවන් වක්‍ර. අපි ඔය ගෙදර හදා ගන්න දේවල් වලට තමයි අපි කියන්නේ ඍජු නිෂ්පාදනය. දැන් ඔය ගිය අවුරුද්දේ ඇඳිලි නීතිය දැම්මනේ නේද? ඇඳිලි ඉස්සන්නම අපපාර කොවිඩ් අපපාර නේද? මිනිස්සු ඕගොල්ලන්ගේ සමහරට ඕගොල්ලන්ගේ අම්මලා හරි අර මල් පෝච්චි එක හරි තියෙන ඔය දැන් ගෙදරට ගෙන එළවලු ටිකක් වෙල්ලලා වගා කරා ඇති. අන්න ඒ ඍජු නිෂ්පාදනය. තේරෙනවද? Tamanට ඕන කරනවා නම් එළවලු ඔයා මේක වගා කරගන්නවා. අන්න ඍජු නිෂ්පාදනය. හරි. තව ඊළඟ දවස් අපි කරනවා ණය පන්ති. අදින් නවතින්නේ මාස දෙකක් මේක නොමිලේ කරනවා. මාස දෙකක්. ලොකු කාලයක්. මාස දෙකක් කියන්නේ සති 8ක්. සති 8ක් කියන්නේ පැය 16ක් නොමිලේ කරනවා. ඉතින් මම ගොඩක් මහන්සිලා මේ පන්තිය කරන්නේ. හරිද? ඕගොල්ලන් වෙනුවෙන් කැපකිරීමක් කරලා මාස දෙකක් හරිය නොමිලේ මම කරන්නේ ඕගොල්ලෝ වෙනුවෙන්. හරිද? ඊට පස්සේ තමයි මුදලක් අය කරලා කරන්නේ. ඒකට ඕගොල්ලෝ කැමති නම් මාසෙ කියන්නේ ඔක්තෝබර් වලින් පස්සේ කැමති නම් ඒකට ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට රෙජිස්ටර් වෙනු ආයෙ ඉන්නවා නම් ඒගොල්ලන්ට ආරාධනා කරන මේ මාස දෙක මේ නොමිලේ කරන මාස දෙක හැමදාම එන්නේ කියලා. රෙජිස්ටර් වුණු සමහර අය ඉන්නවනේ ඔහේ රෙජිස්ටර් වෙනවා ඔහේ නිකන් ලින්ක් වලට ගිහින් බලනවා පන්තියට හරියට සම්බන්ධ වෙන්නේ නැහැ. හරිද? ඒගොල්ලෝ මම කියන්නේ එහෙම අර යන්නම් වාලේ ඔහේ පන්තියට යන්න හදන්න එපා. නොමිලේ දෙන එකකින් ප්‍රයෝජනයක් ගන්න මේකේ. හරිද? මොකද මමත් මාන්සි වෙනවා. මමත් මේ එක තැනකට ඇවිල්ලා කරා එතනත් සම්පත් වලට යම් කිසි පිළිවෙලක් දරනවා විදුලියට දරන්න වෙනවා. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ ගෙදර ඉඳලා ඕගොල්ලන්ගේ ඩේටා චාර්ජස් ටික විතරයි යන්නේ. හරිද? ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න. හරි? මේ තව පුළුවන් නම් අඩුම තරමේ තව ඕගොල්ලන්ගේ යාළුවෙක් ඉන්නවා නම් ඉස්කෝලේ කොමර්ස් කරන්න. හරිද? අඩුම තරමේ ඒගොල්ලන්ට අපි පන්තිය ගැන දැනුවත් කිරීමක් කරන්න. මෙහෙම පන්තියක් තියෙනවා. පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කියලා කියන්නේ. හරිද? ඒගොල්ලන් පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්න. හරි. තව අපිට මේකේ කොටස් දෙකක් තියෙනවා ඉගෙන ගන්න.
එකක් නිෂ්පාදන සාධක අනිත් එක ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශව කියලා. නිෂ්පාදන සාධක කොහොමද පාඩම් කරන්න කියලා අපි ඉන්නවා. ඊට පස්සේ ඇල්මැති පාර්ශව ගැන ඉගෙනගෙන අපි ඊළඟ දවසේ යනවා දෙවෙනි පාඩමට. ඒ කියන්නේ ව්‍යාපාර පරිසරය කියන පාඩමට. හරිද? විශේෂයෙන් මගේ තීරි පන්ති ඉන්න අය ඉන්නව නතුස්ස. මේ එනකොට මගේ තීරි පන්තියේ එන අය ඉන්නව නතුස්ස. මංජුල ඇවිල්ලා. හරි. තීරි පන්තියාව විශේෂයෙන් ඒ කීප දෙනෙක් ඉන්නවා. හරි. සමහර අය අත්විස්සුවේ නැහැ. හරි. එතකොට සමහරට ඔයගොල්ලෝ ඉස්කෝලේ කවුරුහරි කෙනෙක් නම් අහලා බලන්න කොහොමද අපේ කොමර්ස් පන්ති යන්නේ කියලා. හරිද? ලොකු වැඩක් කරන්න ඉන්නවා. තීරි, ඩිවිෂන්, පේපර්ස් මේ තුනම එකතු කරගෙන ඒ සාමාර්ථයකට යන ලොකු වැඩක් අපි කරන්න ඉන්නවා. හරිද? එතකොට මේ පන්තියට නොමිලේ හැමදාම සම්බන්ධ වෙන්න. හරිද? මේක මගහැර ගන්න එපා. හරිද? අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට මං කියන විදිහට වැඩ කරොත් හැමදාම පන්ති කියන වැඩ කරොත් මම සාමාන්‍යයෙන් බලනවා මේ පන්තියෙන් නැත්තේ මෙයා කියලාත් බලනවා. හරිද? ඇයි ඔයා පන්තියෙන් නැත්තේ කියලාත් අහනවා. නෝට් සම්පූර්ණ කරලා එවන්නත් කියලා කියනවා. පොන්නක් අහන්න 10 11 අපේ කට්ටියගේ නෝට් එක සම්පූර්ණ කරලා පන්තියට කියන හෝම්වර්ක් දෙනවා. හෝම්වර්ක් එක කරලා මේ ඉව නැත්තම් පන්තියට ගන්න අනිවාර්යයෙන් මොනවා හරි අදවතට ගත්තත් බයින් උට බැලුම් අහන්න එනවා. හරිද? එහෙමයි මම සාමාන්‍යයෙන් කරන්නේ. හෝම්වර්ක් කරන්න ඕන. ලොකුවට හෝම්වර්ක් දෙන්නේ නැහැ. හෝම්වර්ක් කරන්න ඕන. පේපර්ස් දෙනවා පේපර්ස් කරන්න ඕන. එහෙමයි වැඩ කරන්නේ. හරි. විනාඩියක් දෙන්නම් පන්තිය ගැන අදහසක් කියන මොකක් හරි ඔයගොල්ලෝ ගැටලු තියෙනවා නම් ඔතන chat එකක් දාන්න. අදහසක් හරි ඕන දෙයක් තියෙනවා නම් අහන්න. විනාඩියක් දෙන්නම්. තාම ලියු වෙන්න එපා. පන්තිය හොදයිද මොනවාද අදහස් ඔයගලගේ යෝජනා චෝදනා තියෙනවනේ ඕන දෙයක් කියන්න. දුරකථන අංක කියන්න එතකොට 0.77 අතර පේන්නේ නැත්නම් 45යි 48යි 169. තව හච් නම්බර් එකක් තියෙනවා WhatsApp වලින්. ඒක මට වැඩි යූස් වෙන්නේ නැහැ. මේ පන්ති වැඩවලටමයි පාවිච්චි කරන්නේ. හච් එකෙන් මේ ගොඩක් දානකොට මේකට මොකක් හරි දැනගෙන මේ අහගන්න තියෙනවා නම් මේකෙන් WhatsApp පණිවිඩයක් දාන්න ඕනේ. WhatsApp. අර නැත්නම් ඒක normal call එකක් අරගෙන හරි ඒ ටික අහගන්න පුළුවන්. ඔයගලන්ට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. හරිද? එතකොට මම අද දැක්කා ඇක්ටිව් විදියට 23 දෙනෙක් අද හිටියා මුලදී ඉඳලා. 23ක් හිටියා. මාත් එක්ක මෙතන ඉන්නේ 24යි. හරිද? ගොඩක් හොඳයි සම්බන්ධ වුණා අය. හරිද? මුලදී 35ක් වගේ හිටියා. 35න් 10ක්ම ගියා කමක් නැහැ. මට ඉන්නේ කීයද මම මේ පන්තියට මේ ඉන්න කට්ටියට මේ පන්තිය කරනවා. අනිත් එක ගොඩක් මම උත්සාහ කරන්නේ මගෙන් දෙන්න පුළුවන් දේ හොඳටම දෙන්න. එක දෙයක් ඔයගලන්ට පැහැදිලිව පේන white board එකක්. ඒක දෙන්න. කොච්චර ගුරුවරයා දැන් මම උත්සාහ කරන ඊටත් තවත් වැඩි දියුණු ඉස්සරහට යද්දි මේ තියෙන white board එකත් තව වැඩි දියුණු කරලා ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. හරිද? මේ මට තාම ඉන්න පුළුවන් මට්ටම අනිවාර්යයෙන් මීටත් වඩා ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. මීටත් වඩා සුපැහැදිලි white board එකක් මීටත් වඩා සුපැහැදිලි උගන්වන දර්ශන පතයක් ගේන්න අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. දැනට මම හිතනවා මේක අපිට පන්ති කරගෙන යන ප්‍රමාණවත් කාටවත් බාධාවක් නැහැ. හරි. ඔයාලට සාමාන්‍ය පරිදි හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් මම හිතනවා මගේ බෝඩ් එක හොඳට පේනවා ඇති කියලා. හරි. අනිත් දේ මට ළමයි 100 200 ඕනේ නැහැ. මට ළමයි 10 දෙනෙක් හිටියත් 5 දෙනෙක් හිටියත් මට ඒක හොඳටම ඇති. හරි. අදට පන්තිය නම් ඉවරයි. නේද? අපි ආයේ ලබන පදාදට හම්බෙමු. රෙජිස්ටර් වුණ නැති අය මට කියන්න. හරිද? රෙජිස්ටර් වුණ නැති අය මට කියන්න. මම Google link එක දාන්න. තා පුළුවන් නම් යාළුවන්ට යවන්න මට කරන්න උදව්වක් විදියට. උදව්වක් විදියට ඒක කරන්න තව යාළුවෝ ඉන්නවනේ ඒගොල්ලන්ම දැනුවත් කරන්න. තාම අපි පළවෙනි පාඩම සාකච්ඡා කරන්නේ මේ පාඩම ලබන පදාදට ඉවරයි. එහෙනම් අද අපි සාර්ථකව පන්තියක් ආරම්භ කරා. පළවෙනි දවස් අද
මාස දෙකක් තියෙනවා ඔයගොල්ලන්ට තීරණයක් ගන්න. මේ මාස දෙකේ ලස්සනට ඉගෙනගෙන ඔයගොල්ලෝ තීරණයක් ගන්න. හරි. එහෙනම් අදට එහෙනම් මම පන්තිය නවත්තනවා. ඔයගොල්ලන්ට ඕනම ගැටලුවක් තියෙනවා නම් මට WhatsApp පණිවිඩයක් දාලා අහන්න. එහෙනම් හැමෝටම බුදුසන්නයි ජෙස්පීටයි මේ ටිකේ පරිස්සමෙන් ඉන්න හැමෝටම good night. Hello. Hello. Hello sir, मैं पंक्ति संबंध लगे कर रहा हूँ। Okay अन्ना. सर सर अभी theory पंक्ति में सर अभी देखिए ना अभी एकोला वासरे तो वेने में 10 वासरे तो वेने में सर करने. Oh. सर एकोला वासरे कीवन पाඩම කරන්නේ. 11 වසර දැන් මම මේ ටිකේ 10 වසර පාඩමක් ආයෙ කරන ගමන් ඉන්නේ. බැංකු සතුතුම් පාඩමක යන්නේ. එතකොට 11 වසරේ දැනට මේ වෙළඳාම හා උපකාරක සේවා කියන පාඩම් ටික ඉවර කරලා තියෙන්නේ. සර් ඒ ටික මම නෝට් එක ඉල්ලලා දෙන්න පුළුවන් නේද ආවොත්? ඔව් මට නෝට් එක ඉල්ලන්න පුළුවන් නැත්නම් මං ගාව රෙකෝඩින් තියෙනවා ඒ ටික මට දෙන්න පුළුවන්. සර් මේ පන්ති ගාන මේ ගාස්තු කීයද? මාසයකට 10යි. තීරි පන්තියට. හරි සර්. කවුද තියෙන අර සර් මට අර මේක පොඩ්ඩක් ගන්න මේ අර මේ account number එක. හරි. ඔයාගේ 11 වසර පන්තියේ තියෙන්නේ ඉරිදා හවස 4ට. හරිද? හරි මම ඔයාලට ඩීටේල් එවන්නකො මට පොඩ්ඩක් ඔයාගේ WhatsApp එකෙන් ඔයාගේ මැසේජ් එක දාන්නකො. නම දාන්න නම එවන්න. WhatsApp මට ඔයාගෙන් මැසේජ් එකක් එවන්න ඔයාගේ නම දාලා. නම ඉස්කෝලේ කියලා එවන්න. හරි. හරි. හරි ජස්පීට.